අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. ආයුබෝවන්. අපි සූදානම් කාලාත්‍රේ කතා බහ ආරම්භ කරන්න. හිතවතුනි, ලෝකේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීම කියනවනේ. ඒ කතාව යථාර්ථයක් බවට පත් කරමින් වෙනස් වෙවි අලුත් දේවල් හැමදාම මොහොතින් මොහොත ලෝකය පුරා වෙනවා. ඒ වගේම ඒ සමහර දේවල් ඍජුවම අපේ රටටත් බලපානවා. පහුගිය කාලේ ගෝලීය වසංගත තත්ත්වයක් එක්ක ඒ වගේ වෙනස් දේවල්, අලුත් දේවල්, හිතුවවත් නැති දේවල් කරන්න අපිටත් ලොකු විවේක කාලයක් හම්බුණා. ඒ විවේක කාලය තුල අපි බොහෝමයක් දේවල් කරා. ඒ කරපු දේවල් ඒ වකවානුව තුල අපි හිටපු ආතතිමය තත්ත්වයෙන්, මේ පීඩන තත්ත්වයෙන් එළියට එන්න අපිට ලොකු උපකාරයක් වුණා කියන එක තාර්කයක් නැතුව පිළිගන්න ඕනේ කාරණාවක්. හිතන්න පහුගිය කාලවකවානුවේ තිබුණ ගෙවතු රැල්ල ගැන. පසුගිය නිරෝධායන කාලය තුළ නැත්තං පසුගිය COVID-19 අපිට ලබා දුන්නු අසීරු කාලය තුළ මුහුණු පොතේ ගෙවතු වගාවක් එක්ක, පැල තවානක් එක්ක, පැලයක් එක්ක පින්තූරයක් පළ නොකරපු කෙනෙක් හොයාගන්න බැරි තරම්. හැමෝම රැල්ලට කොයි තරම් වගා කරනවද කියනවා නම් ඒ කාල සීමාව තුළ සමහර වෙලාවට ගෙවතු වගාව චැලෙන්ජ් එකක් නැත්තම් අභියෝගයක් විදිහට වෙනත් අයව අභියෝගයට ලක් කරපු අවස්ථාත් අපි දැක්කා. හැබැයි දැන් ඒ කාල සීමාව අවසන් වෙලා අපි සුපුරුදු විදිහටම අපේ රාජකාරීවලට එළියට බහින්න සූදානම් වෙලා තිනවා. අපි හැමෝම වැඩට යනවා, වැඩත් එක්ක ඉන්නේ. දැන් ඒ පහුගිය කාලේ ආරම්භ වුණ ගෙවතු රැල්ලට මොකද වෙලා තියෙන්නේ? දැන් නම් අපි මේ ඒ කාලේ හිටවපු පැලත් එක්ක සහ පළදාවත් එක්ක පින්තූර දාන අය දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කාලේ රැල්ලට පටන් ගත්ත ගෙවතු වගාව අද වෙද්දි අපිට පවත්වගෙන යන්න පුළුවන්ද? හිටවපු පැල ටික බලා ගන්නවත්, වතුර ටිකක් දාන්නවත් අපිට වෙලාවක් තියනවද? අපි හැමෝම ඊටාම කාර්යබහුල ජීවිත ගත කරන අය විදිහට මේ ගෙවතු වගාව කියන්නේ අපිට කරන්න පුළුවන් වැඩක්ද? අපි හිතුවා අද කාලාත්‍රේ කතාබහ තුලින් මේ ගැන කතා කරන්න. ඔබ අහලා ඇති බොහොම මේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අංග සම්පූර්ණ මිනිසෙක් වෙන්න නම් පොතක් ලියන්නත්, පුතෙක් හදන්නත්, ගහක් වවන්නත් ඕනේ කියලා. මොකක්ද ඒ කතාව? ඒ වගේම වවන්නෝ දිනන්නෝ කියලා තියෙනවනේ. එතකොට අපි වවන්න ඕනේ දිනන්නවද? ඔබ කිසිම දවසක මේ කාරණා ගැන හිතලා නැතුව ඇති. හැබැයි හිතන්න ඕනේ කාලය දැන් උදා වෙලා තියෙනවා. හිතන්න ඕනේ දේ පිළිබඳව කතිකාවතක් ඇති කරන්න අපි අද සූදානම් කාලාත්‍රේ කතා බහ තුලින්. අද කාලාත්‍රේ කතා බහ සඳහා අපි තෝරගත් මාතෘකාව වවන්නේ දිනන්නවද? මේ ගැන කතා කරන්න සුපුරුදු විදිහට ශාස්ත්‍රීය සම්බන්ධ, විෂයපතය සම්බන්ධ හසල දැනුමක් තියෙන විද්වත් මණ්ඩලයකට අපි ආරාධනා කරා. විද්වත් මණ්ඩලය දැන් සූදානම් ඔබ වෙනුවෙන් මේ ගැන කතා කරන්න. ඊට කලින් මම ඔබට හඳුන්වලා දෙන්නම් අද කාලාත්‍රේ කතා බහත් එක්ක එක්කාස් වෙලා ඉන්න විද්වත් මණ්ඩලය. මුලින්ම අද අපිත් එක්ක එකතු වෙනවා අපේ වැඩසටහන සඳහා බොහොම සුපුරුදු සම්පත්දායකයෙක්, ඒ ජ්‍යෙෂ්ඨ උපදේශක මානව හැකියා පුහුණුකරු උදයා දේවමුල්ල මහත්මයා. ඒත් එක්කම තවත් සුපුරුදු කෙනෙක් ඔන්න අද ඇවිදින්න ඉන්න වැඩසටහනට ඉංජිනේරු පරිසරවේදී බුද්ධි මංගල මහතා. ඒත් එක්කම අපි තවත් කෙනෙකුට ආරාධනා කරා මේ මාතෘකාව ගැන කතා කරන්න. අද ප්‍රථම වතාවට අපේ වැඩසටහන වෙනුවෙන් එකතු වෙනවා නිර්මාණවේදී චාමර ප්‍රසන්න කොඩිතුවක්කු මහතා. තිදෙනාටම ආයුබෝවන්. අපේ අද මාතෘකාව වවන්නේ දිනන්නවද? උදය මහත්තයා හැමදාම මේ පැලයකුත් අරන් ඉන්නේ. වගේම වගා රැල්ල ඇති වෙන්න කලින් ඉඳන්ම ඔබතුමා මේ වගා කිරීම ගැන කිව්වා. අපිට පැල දුන්නා. මේ වගේ වගාව සම්බන්ධ බොහෝමයක් කටයුතු වල ඔබ පෙරමුණේ හිටියා. ඇත්තටම මේ වගා කරන්න ඕනේ මොකක්ද හේතුව? වගා කරන්න ඕනේ ජීවත් වෙන්න. ජීවත් වෙන්න ඇයි වගාව වැදගත් වෙන්නේ? දැන් ජීවත් වෙනව නෙවෙයිනේ, මරණය භුක්ති විඳිනවනේ. වගා නොකරන සමාජයක් කියන්නේ මරණය භුක්ති විඳින සමාජයක්, ජීවිතේ භුක්ති විඳින සමාජයක් නෙමෙයි. අපි ආසියාවේ මිනිස්සු විදිහට විශේෂයෙන්ම අපේ දේවල් අපිට හොයාගෙන, අපේ දේවල් අපිට උකහාගෙන ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ සම්පත් සහිත පරිසරයක් අපිට දායාද වෙලා තියෙනවා. හැබැයි අපි
ඒ අපිට ලැබිච්ච දෙයක සතුටු වෙන්නේ නැතුව නමුත් ලද දෙයින් සතුටු වෙනවාය කියලා කටපාඩම් කරගෙන ඉබාගාත යන ජීවිත ගෙවන මිනිස්සු නිසාම අපි මරණය තමයි මේ හැමදාම භුක්ති විඳින්මින් ඉන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් උදේ ඉඳන් හැන්ද වෙනකන් අපි කන බොන දේවල් ටික ගත්තොත් අපි ශරීරගත කරගන්නේ මරණය මිසක් ජීවිතය නෙමෙයි. ඒකට හේතු වෙලම තියෙන්නේ අපි ජය ගන්න තමයි ජීවත් වෙන්න හදන්නේ. මේ ජයග්‍රහණය කියන එක තරංගයත් එක්ක බිහිවෙන දෙයක් ආසියාවට කිසිසේත්ම අදාළ නැති දෙයක්. බුදුන් වහන්සේ කිසිම තැනක තරංගය ගැන කතා කරලා නැහැ. උදාහරණයක් හැටියට අඩුම ගානකුත් ක්‍රීඩාව ගැනවත් කතා කරලා නැහැ. තරංගය කියන්නේම තව කෙනෙකුගේ පරාජයක්. තව කෙනෙකුගේ පරාජයක් කියන්නේ ඒක ඛේදවාචකයක්. ඒක හිංසනයක්, මානසික ආතතියක්, මානසික. එතකොට එවැනි තරංගයකට යන එක තුල තමයි ජයග්‍රහණයක් තීරණය වෙන්නේ. නමුත් ගොවිතැන වගාව දහම ඇතුලේ කිසිසේත්ම තවත් කෙනෙකුත් එක්ක තරංගයක් නැහැ. තවත් කෙනෙකුත් එක්ක විනෝදයක් තියෙනවා. තරංගේ බලන් ඉන්න අය විනෝද වුණාට දෙන්නෙක් තරංග කරනවා නම් ඒ දෙන්නට ඒ වෙලාව තුල තියෙන විනෝදයක් නෙමෙයි. ඒගොල්ලෝ ඇත්තටම සත්තු වගේ. එනිසා මේ ජයග්‍රහණය වෙනුවෙන් වගා කිරීමවත් ජයග්‍රහණය වෙනුවෙන් ජීවත් වීමවත් නෙමෙයි අපේ දහම අපිට කියලා තියෙන්නේ. හැබැයි අපේ හෝඩිය පන්තියේ ඉඳගෙනම අපිට පුරුදු කරන්නේ මේ තරංගය තුල ජයග්‍රහණය කරන්න. තරංගයක් කියන එක ඇතුලේ තියෙන්නේ සූරාකෑමක්, හිංසනයක්, වේදනාවක්, දායාද කර දීමක්. එතකොට මිනිස්සු හැටියට සත්ත්ව ලෝකෙන් වෙනස් බුද්ධියක් තියෙන මිනිස්සු හැටියට අපිට එහෙම තරංගයකට යන්න ඕමනාවක් නැහැ. නමුත් දැන් තරංගය කියන්නේ අපේ එදිනෙදා ජීවිතේ ස්වාභාවික අවශ්‍යතාවයක් දක්වාම පරිවර්තනය කරලා තියෙන අලෙවිකරණය විසින්. තරංගයෙන් තොර ජීවිතයක් නැහැ කියලා. මං කියන්නේ තරංගය කියන්නේ මරණය. ඒතර අපි ජීවත් වෙන්නේ මරණකන් නම් මරණකන් ජීවත් වීමේදී ජීවත් වීමේ දින සති මාස පැය ගණන් මෙරි ඉන්න ඕන නෑ. නමුත් මේ වෙළඳපොළ ආර්ථිකය විසින් අපුව දින සති ගානන් මෙරි මරණය දක්වා දිනපතා මෙරි ජීවත් වෙන්න පුළුවන් තරංකාරී සමාජයට යොමු කරලා තියෙනවා. මේ තරංකාරී සමාජයේ මිදෙන්න නම් අපි ජීවිතය විඳින්නේ කොහොමද කියන තැනට අපේ මානසිකත්වය, අපේ කායිකත්වය පරිවර්තනය කරගන්න ඕනේ. ඒ කායික මානසික ලිහිලනේ ඇති කරගන්න ස්වභාව ධර්මය විසින් අපිට දායද කරලා තියෙන දේම තමයි අපි කායිකව මානසිකව විඳින්න හේතු කරගන්න පුළුවන් ප්‍රධානම දේ වෙන කන බොන දේ. අපේ ඌමනාවන් ටික අපි විසින් රැස් කරගන්න එක. දැන් ආර්ථික විද්‍යාව ගත්තොත් ආර්ථිකයක් කියන්නේ නිෂ්පාදනය හුමාරුව පරිභෝජනය සිදුවන මිනිස් සමාජයක්නේ. අපේ රට ආර්ථිකයක් නෙමෙයි. නිෂ්පාදනය හුමාරුව පරිභෝජනය වෙනවනේ. අපේ රටේ නිෂ්පාදනය වෙන්නේ හුමාරුව සහ පරිභෝජනය වෙන්නේ. හුමාරුව නැවුටික නැවොත් හිර වෙනවා. අන නිෂ්පාදනය හුමාරුව සහ පරිභෝජනය සිදුවෙන මිනිස් සමාජයකට යනකොට තමයි ඒ ක්‍රියාවලින් තුනටම මනුෂ්‍ය ජීවිතේ ඇතුල් වෙද්දි මනුෂ්‍ය ජීවිතයේ මේ ක්‍රියාවලින් තුනේම නිෂ්පාදනය හුමාරුව පරිභෝජනය කියන තුනේම ඉඳිදි තමයි මනුෂ්‍ය ජීවිතේට තේරෙන්නේ මම ස්වයං පෝෂිතයි, මම විඳිනවා, මම කාගේවත් පරපෝෂිතෙක් නෙමෙයි කියලා. මම හදනවා, මම කාට හරි දෙනවා, මම කනවා. එතකොට මම කියන එක්කෙනා කාටවත් බරක් නැති පරපෝෂිතයෙක් වුණ ස්වාධීන කෙනෙක් කියලා Tamanට දැනෙද්දි ඒ එන සතුට, අභිමානයේ ලිහිලනය තරංගයෙන් ගන්න බෑ. ඒක ගන්න වෙන්නේ තරංගයට එරෙහි තමන්ගේ ස්වායත්තයන් මුදුන් පමුණවා ගැනීම විතරයි. ස්වායත්තයන් මුදුන් පමුණවා ගැනීමට පරායත්තයක් නොවී සිටින්න මේ පරිසරයෙන් අපිට දෙන්න ඕන සියල්ල දීලා තියෙනවා. අපිට හොඳට ඉර පායනවා, වතුර තියෙනවා, ගහකොළ තියෙනවා, පස තියෙනවා. මේ දෙන්න පුළුවන් සියලු දේවල් අපිට දීලා තියෙද්දිත් හැබැයි අපි ස්වායත්ත නොවී පරායත්ත වෙන්න හදන්නේ මොයි තරංගකාරී ආර්ථිකයට, තරංගකාරී සමාජයට යෑමත් එක්ක. ඒ නිසා දුලාශේ අද මේ මාතෘකාව වටින්නෙම අපේ දම තුන්දර කියලා එකක් කියනවනේ සිත කය වචනේ. අපේ දම කායික මානසික ජීවිතය කිය. මේ කායික මානසික ජීවිතේ කාටවත් කරදරයක් නැතුව හරි අභිමානයෙන් ලිහිලෙන් ලෙන්ගතුව විඳින්න පුළුවන්. මේක තමයි මාතෘකාව. තරංගෙට නෙමෙයි අපි වවන්නේ. ජීවත් වෙන්න අපි වවන්නේ. තරංගෙට නෙමෙයි අපි මහන්සි වෙන්නේ. ජීවත් වෙන්න අපි මහන්සි වෙන්නේ. අද ආදරය කරන්නේ තරංගෙට.
ඉගෙන ගන්නෙත් තරගෙට. මිනිසාගේ මූලික අවශ්‍යතා ආහාර, ඉඳුම් මිටුම්, ඇඳුම් පැළඳුම්, නිවාස, බෙහෙත් ගත්තත් තරගෙට ගන්නෙ. ඩයබටික් වුවම ටිකක් පොඩි නිකන් ස්ටෑන්ඩඩ් ලෙඩක් වගේ තමයි අපේ මිනිස්සුන්ට තේරෙන්නේ. heart attack, පපුවේ අමාරුකම අවුල් වගේ. කිඩ්නි ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඔකම ටිකක් පොඩි ස්ටෑන්ඩඩ් ගතියකට අපේ මිනිස්සුන්ගේ මනෝභාවය ඇවිල්ලා. ඒ හින්දා අපේම මූලික මිනිස් අවශ්‍යතාවයන් පවා අද අපි සන්තර්පණය කරගන්නේ තරගයක් ඇතුළේ. ඒක තමයි වෙළඳපොළ ආර්ථිකයේ අරමුණ සහ ඌමනාව. ඒක ඇතුළට අපි නොදැන මේ තරගෙට ගියාම හෝඩිය පන්තියේ ඉඳන් දරුවා විශ්වවිද්‍යාලයට ගිහලා එළියට එන තැනට දක්වා යන්නේ මහා තරංකාරී මිනිහෙකුට එළියට එන්නේ හති වැටිලා. මයික් ටයිසන් අර බොක්සින් වලල්ලේ අනකට ගහලා පරාදය කරලා අත් දෙක උස්සලා ක්ලෝස් අප් එකක් ගත්තොත් එහෙම හති දානවා. ඒ තමයි තරංගේ ප්‍රතිඵලය. හති දාන වටේ මිනිස්සු තමයි විඳින්නේ. මේ මිනිස්සයා විඳවනවා. ඒකෝර අපි හැම කෙනෙක්ම තනි තනි වශයෙන් ඉන්ඩිවිජුවලි තරගකාරයෙක් බවට පත් කරොත් අපි මෙරි ඉඳලා මරණ දවසෙත් මහා මහන්සියකින් මරණ වෙහෙසකින් තොර ලිහිලනයක් අපිට අපේ ඇතුළාන්තය තුළ බලා ගන්න වෙන්නේ කණ්ණාඩියකින්වත්. මෙන්න මේ தත්ත්වෙ හින්දා මේ වගාව අපේ දේවල් අපි හදාගමු කියන මහ පොළොවත් එක්ක දහමත් එක්ක දහම කියන්නේ සෝබා දහම. දහම කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒක හංගගෙන ඉන්නවා. සමහර අයගේ අයිතිවාසිකමක් හැටියට. දහම කියන්නේ සෝබා දහම. ඒක අපි හැමෝටම අයිති. මෙන්න මේ දහමට ලැබි මිනිස්සෙක් අපිට බිහි කරගන්න පුළුවන් නම් අර කියනවනේ මේ මනුස්සකම් මිනිහෙක් හැටියට ඉපදෙන ලැබීම ලොකු වාසනාවක් කියලා. ඇත්තටම දැන් වෙනකොට මිනිහෙක් හැටියට ඉපදෙන ලැබීම තරම් අවාසනාවක් නැහැ. ඒ කියන්නේ අපිට අපේ කියලා මොකුත් නැහැ. අපි අනිත් එක්කෙනාගේ උමනා එපාකම් අනුව අපි වැඩ කරගන්නවා. අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා පහුගිය කාලේ අපේ මාතෘකාවට ප්‍රවේශ වුණොත් හරි අපූර්ව රැල්ලක් ආවා. හැබැයි ඒක අවස්ථාවාදී කැරැල්ලක් නොවි හසරැල්ලක් බව දක්වා ගෙනියන්න අවශ්‍ය උත්තේජනය කොයි තරම් දුරට අපිට ලැබුණද කියලා අපි මේ මාතෘකාව තුළ කතා කරමු. ගෙවතු වගාව රැල්ලක් වෙච්ච ගෙවතු වගාව හැසරැල්ලක් කරගන්න අපිට පුළුවන් නම් එකතු වෙලා යම් කිසි දෙයක් මේ වැඩසටහන බලන් ඉන්න අයට දීලා මේක අපේ තරගයක් නෙමෙයි. මේක අපේ ජීවිතේ විනෝදයක්, විනෝදාංශයක් බවට පත් කරගන්න පුළුවන් නම් මේක හරි වටනෝ. නැත්නම් අධ්‍යාපනයට වෙච්ච වැඩේම ගෙවතු වගාවටත් වෙනවා. හති දාලා එළියට එන උපාධිධාරියෙක් තමයි අපිට හම්බ වෙන්නේ. ඒකටයි වැඩ කරන්න බෑ. උපාධිය ගත්තම පස්සේ පඩි ගන්න වරන වැඩ කරන්න බෑ. ඒ තරමටම හති නොවැටෙන, හිත නොවැටෙන පසක් එක්ක අපිට ජීවිතේ විඳින්න පුළුවන් නම් අන්න ඒකට අර මහා මේරු පර්වත වගේ දඟලන්නේ නැතුව අපේ තියෙන පොඩි පැය ගානෙන් පොඩි විනාඩි ගානක් යොමු කරලා මේ වැඩේට බද්ධ වෙන්න පුළුවන් නම් මම හිතනවා අර ස්වයං පෝෂිත කියන සංකල්පීය භාවිතයේ යම් තරමක් දුරට හරි අපිට ගිහිල්ලා නිවෙහෙනින් ඉන්න පුළුවන් මේ කියලා. හොඳයි. හිතවතුනි, අද කාලාත්‍රේ කතාබහේ අපේ මාතෘකාව වවන්නේ දිනන්නමද. අපි කතා කරන්නේ මේ පහුගිය කාලේ ඇති වුණ ගෙවතු වගා සංග්‍රාමය නැත්තම් රැල්ලත් එක්ක අපි ආරම්භ කරපු වගා කිරීම ගැන. ඒත් එක්කම වගාව ජීවිතයට වැදගත් වෙන්නේ මොන හේතුවකටද කියන කාරණය. ඔබ නිර්මාණවේදියෙක්. නිර්මාණවේදියෙකුට වගාව නැත්තම් පරිසරය කොහොමද වැදගත් වෙන්නේ? ඔබ නිර්මාණවේදියෙක් නිසා ඔබේ ජීවිතයට වගා කිරීම තුළ පරිසරයෙන් ලැබුණ වෙනස යහපත නැත්තම් ඔබේ ජීවිතයට ලැබුණු සාධනීය දේවල් මොනවද? මගේ ජීවිතේ මම ලියපු බොහෝ ස්ක්‍රිප්ට් පිටපත් මම ලියලා තියෙන්නේ වනාන්තරයක් ඇතුළේ ඉඳගෙන. ජීවිතේ වැඩි කාලයක් කරපු නිර්මාණවල. කිසියම් නිර්මාණවේදී කියන කාරණාව චුට්ටක් පැත්තකින් තියුවහම මිනිස්සෙක් විදියට ඔයාට පුළුවන් නම්, ඔයාට උමනා නම් ඔයාගේ ජීවිතේ කණ්ණාඩියක් නැතුව දකින්න ඔයා බලන් ඉන්න ඕන ගහක් දෙහා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒකේ හේතුව තමයි මම තාම විශ්වාස කරනවා දැන් මගේ නැහැ මේ ගස් අජීවී අපි සජීවී වගේ එකක් නැහැ. මම කියන්නේ ගසුත් අපි වගේමයි. අපි වගේම මම නිතරම කියනවා අපි වගේම හොරු මංකොල්ලකාරයෝ ගස් ඇතුළේ ඉන්නවා.
එතකොට ඒකෙන් ගස් අපි වගේ හොරු. ගස් අපි වගේ සංවේදී අය. ගස් අපි වගේ ආදරණීය අය. එතකොට මිනිහෙකුට දවසක හිතනවා නම් ශරීරයෙන් මැරෙන්න කලින් මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න මම විශ්වාස කරනවා මේ මිනිස්සයා ගස් දිහා බලන් ඉන්න ඕන කියලා. ඒ වගේම තමයි ගස් ඇතුලේ තියෙනවා හැංගිච්ච විශාල දැනුම් පද්ධති. තවම අපිට ආවේ නැති. මම මතක් කරන්නම් එකක්. ඇයි බුද්ධ මේ ලෝකේ තියෙන ලොකුම බුද්ධිය අවබෝධ කරගන්න ගහක් යටකට ගියේ. යට වෙන කොහේ හරි යන්න තිබ්බනේ. ඇයි එයා වැඩි කාලයක් ගස් යට හිටියේ පරිසරෙත් එක්ක හිටියේ. ඒ හින්දා මම විශ්වාස කරනවා මිනිස්සෙක් ස්වභාවිකව ස්වභාව ධර්මයත් එක්ක බැඳිලා විශ්වය කියවන්න උමනා නම් එයා ගස් කොළන් එක්ක ඉන්න ඕන. එයා ගස් කොළන් එක්ක ගනුදෙනු කරන්න ඕන. එයා ඒ දිහා බලන්න ඕන. තමයි කතාව. හොඳයි. මේ ඔබ පරිසරවේදියෙක් ඒ වගේම වෘත්තීය ඉංජිනේරුවෙක්. දැන් ගෙවතු වගා කිව්ව ගමන් බොහෝ දෙනෙකුට වගේ මටත් ඇතිවන ප්‍රශ්නය අපි ගමේදී නම් අපිට ගෙවත්තක් තිබ්බා. හැබැයි දැන් ගෙවතු වගා කරන්න අපිට ගෙවත්තක් නෑ. අපි පර්චස් 5ක 6ක පුංචි ඉඩමක ගෙයක් හදාගෙන ඉන්න මිනිස්සු. එහෙමත් නැත්නම් අපි ඉන්නේ තට්ටු නිවාසවල. එහෙම ඉඳගෙන අපි ගෙවතු වගාවක් ගැන කතා කරනවා. මේක නිකන් මේ කිරිහොදි බෝල්ට් යන වගේ ගැලපෙන්නේ නැති දෙයක් කියලාමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒ වගේම පුද්ගලිකව මටත් හිතෙනවා. මොකද්ද ගෙවතු වගාව කියන්නේ? අපි මේ ජීවත් වෙන සංකීර්ණ අධිපරිභෝජනවාදී ජීවන රටාව තුළ මේ ගෙවතු වගාව කියන්නේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩක්ද? ඇත්තටම දැන් ගෙවතු වගාව ගත්තොත් අපි දැන් නාගරීකරණය සහ ගම්මානවල කරන ගෙවතු වගාව ආකාර දෙකක් වෙනවා. මොකද අපිට ගමේ වුණ ගෙවතු වගාව අපේ පුතුන් මිත්තන් එක්කම අපිට රුමෙන් දායාද වෙච්ච අපේ තාත්තලා අම්මලා තාත්තත් තවමත් ඒක භාවිතා කරන ගොවිතැන. ඉතින් දැන් උතන ප්‍රශ්නේ තියෙන ඒ ගෙවතු වගාව කරන්න පුළුවන් කියන එක කවුරුත් දන්නවා. ගමේ දේ කරන්න පුළුවන් කියන එක. මේ ප්‍රශ්නය ආවේ මේ නාගරීකරණය වීමත් එක්ක මේ සංකීර්ණ අවශ්‍යතාවත් එක්ක කොහොමද මේ ගෙවතු වගාව කියන ක්‍රියාදාමය කරන්න කියන එක. එතකොට අපි දැන් ගහකට අවශ්‍ය මූලික සාධක ටික අපි බලලා අපිට ඒ දේ දෙන්න පුළුවන් නම් අපිට මේ දේත් එක්ක අපිට අවශ්‍ය ප්‍රමාණය අපිට හරියට හදාගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ ගෙවතු වගාව කරන්න. මොකද මම ප්‍රායෝගිකව ගමෙන් නගරයට ඇවිල්ලා මම මේ දේ කරපු කෙනෙක්. ඒක නිසා මම අත්දැකීමෙන්ම දන්නවා මේ දේ කරන්න පුළුවන් කියන එක. ප්‍රධාන වශයෙන්ම වෙන්නේ අපිට ඉස්සෙල්ලා අපිට සිතුවිල්ලක් එන්න ඕන මේක කරන්න පුළුවන් කියන එක. බෑ කියලා ගත්තොත් බෑම තමයි. ඒක නිසා අපි එතකොට අපිට දැන් ගෙවතු වගාවේ තියෙන මූලික අවශ්‍යතාවය මේකට තියෙන ඕනකම ඒක අපි නිර්මාණය කරගන්න ඕන. අපේ සිතුවිලි වලින් ආවොත් අපිට මේක කරන්න පුළුවන් කියන එක අපිට බෑ කරන්න දෙයක් නෑ. බෑ කියන දේ නෙමෙයි අපිට කරන්න පුළුවන් ඒක. මේක යථාර්ථයක් බවට පත් කරගන්න තියෙන්නේ මේක උත්සාහය මේක ඇත්තම වෙලාවට ගොඩක් අර දැනුමක් නැති සම්බන්ධයක් තමයි තියෙන්නේ මේක නාගරීකරණය වෙච්ච පරිසරයක ගෙවතු වගාව කොහොමද කරන්න කියන එක. ඉතින් මේක විශේෂයෙන්ම කුඩා ඉඩ ප්‍රමාණයක කොහොමද මේ ගෙවතු වගාව කරන්න කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මෙතන නොඑක් අපිට තාක්ෂණික ක්‍රම උපක්‍රම භාවිතා කරන්න වෙනවා. ඉතින් මේක මොකද හිරු එළිය කියන එක ප්‍රධාන දෙයක් අපිට ඕනෑම වගාවක පළ දරන්න. මොකද වගාවක් කළා ඵලයක් ගන්න එපා නැත්නම් වැඩක් නැහැනේ. ඒක නිසා මේකට නොඑක් තාක්ෂණ ක්‍රම අපිට උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන අපිට හිරු එළිය ටික දාලා වතුර ටික පාවිච්චි කරලා උදාහරණයක් විදියට අපි ගමේ නම් නිකන් පොළොවේ හිටවනවා. මේ පොළොවේ හිටවන දේ අපිට සිරස් තලයක හිටවන්න පුළුවන්. ඉතින් අපිට මේ දේ සම්බන්ධ කරගෙන මේ වගේ නොඑක් ආකාර උපක්‍රම භාවිතා කරලා අපිට ගෙවතු වගාව කරගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් කියන දේ තමයි කියන්න තියෙන්නේ. ඉතින් නමුත් ඒක බෑ කියලා දෙයක් නැහැ. ඒක කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔබතුමා කියනවා නිර්මාණවේදියෙක් විදිහට ගහවැලත් අපි වගේම මිනිස්සු ඒගොල්ලන්ටත් ප්‍රාණය තියෙනවා කියලා. ඒ ඔබේ වචන. ඔබ එහෙමනේ හඳුන්වන්නේ. ගහකොළට එහෙම පණ තියෙනවා නම් පරිසරයෙන් ඔබ උදව් ලබාගෙන නැතින නිර්මාණ ශිල්පියෙක් විදිහට ඔබට මොනවද පරිසරයෙන් ලැබුණේ? සරලවම කතාව මට ලොකු මානසික තෘප්තියක් ලැබෙනවා පරිසරය ඇතුලේ. ඒකට මම මෙන්න මෙහෙම කතාවක් කියන්නම්. උදාහරණයක් නිර්මාණ ශිල්පියෙකුට සරලම කතාවෙන් කිව්වොත්
ගිනි අව්වක ගිනි කාස්ට එක තමන්ගේ නිර්මාණය කරන්න බෑ. පැහැදිලි. ඒ ඇති. ඒ ටිකම තමයි ගස්වලින් අපිට තියෙන පළවෙනිම කාරණාව. ඊට අමතරව නිකන් ගහක් දිහා බලන් ඉන්න නිර්මාණ ශිල්පියෙක් විදිහට මං ගහක් දිහා බැලුවොත් මට පේනවා එයා මට දහමක් කියා දෙනවා. කොහොමද? පෑවිල්ල එනව නම් අපිට කලින් ගහ හිමීට යාගේ කොළ ටික කහ පාට කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයේ කොළ ටික බිමට හලන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආ කොළ නැතුව ඊළඟ වැස්ස එනකන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඊළඟ වැස්සේදී එයා දළු දාලා ආයි මේක පුරව ගන්න පටන් ගන්නවා. අපි අපේ ජීවිතේෙම කොටක් ගාලා පෑවිල් එනකොට අපි අයියෝ පායන් එනවා ඉවරයි අපි කොහොමද දැන් අපි මොකද කරන්නේ කියලා අපි ලත වෙනවා. කොළ හලන්නේ නැහැ අපි. අපි කොළ හලන්නේ නැහැ. ඊට පස්සේ කොළ වලට තමයි ගහක වැඩිපුරම වතුර උමනා වෙන්නේ. එතකොට අපි අපේ තිබ්බ අර කොළ ටික රැක ගන්න අපේ තිබිච්ච සම්පූර්ණම ගසක් කරන්නේ නිතරම එයා ජලය කළමනාකරණය කර ගන්නවා. කොළ ටික හල්ලා දානවා. එයාට අලුතෙන් කොළ ගන්න එක පුළුවන්. අපි කරන්නේ මොකද්ද? තියාගත්ත කොළ ටික වෙනුවෙන් අපේ තියෙන සම්පූර්ණම අපේ ධනය හෝ අපේ ජලය අපි ඒකට වියපැහැදම් කරලා දානවා. ගහ වැස්සේදී ආයේ දලුලනවා. අපි මැසිවිලි කිය බැංකු ගානේ ණයකාරෝ විදියට ණයට රස්තියාදුවා. එහෙම නැත්නම් වැළපෙනවා. එයා මල් වෙනකොට දන්නවා දැන් මට ගෙඩි හැදෙන්න යන්නේ කියලා. එයා ඒ ගෙඩි දරා ගන්න එයාගේ අතු හදා ගන්නවා. අපි මල් ඇවිල්ලා ගෙඩි එනකොට දැනගන්නවා දැන් මට ගෙඩි හැදෙන්න තමයි යන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඒකම ඇති ජීවිතේ දිහා බලනවා නම් ගහක් එක්ක ගහක් දරා ගන්න විදියක් දන්නවා අතාරින්න විදියක් දන්නවා. අපි නමට බෞද්ධයෝ කියයි අපි නමට කැතලික් කියයි අපි මොකක් හරි කියයි අපි අතාරින විදිය දන්නෙත් නැහැ අල්ල ගන්න විදිය දන්නෙත් නැහැ. හැබැයි අපි බදාගෙන ඉන්න දන්නවා. එච්චරයි. හොඳයි. කාලාත්‍රේ කතා බහ තුළින් අද අපි කතා කරමින් ඉන්නේ ගෙවතු වගාව පිළිබඳව. බුද්ධි මහත්තයා දැන් කෙනෙක් ගෙවතු වගාවට යොමු වෙන්න ඕනේ දිනන්න නෙමෙයි. ඔබ ඒ කතාවට එකඟයිනේ? එකයි. හොඳයි. එහෙනම් ගෙවතු වගා කරන්න ඕනේ ව්‍යාපාරයක් විදිහට වත්තේ වගා කරන එළවලු පළතුරු ටික අපනයනය කරන්නත් නෙමෙයි. ඒකත් පැහැදිලිනේ. සමහර වෙලාවට එහෙනම් අපිට තියෙන පුංචි ඉඩ කඩේ වවන්න ඕනේ කියලා ඔබ කියන්නේ ඇයි? විශේෂයෙන්ම ඔන්න ඔතන තමයි ගොඩක්ම වැදගත්ම අපිට කාරණා වෙන්නේ. ඇයි අර මෙතුමා කිව්වාගේ ඇයි අපි වගා කරන්නේ? අපේ ජීවන පැවැත්මට අපිට කන්න ඕන. දැන් අපි අපේ පැරණි මුතුන් මිත්තෝ බැලුවොත් අපේ කට්ටිය අපි එතනත් එක්ක සංසන්දනය කර බැලුවොත් අපි එදාලා එයාලා මොනවද කෑවේ? එයාලා කොහොමද හිටියේ? අද අපි මොනවද කන්නේ? මෙතුම කිව්වාගේම උදේ ඉඳන් හවස් වෙනකන් ගත්තොත් මේ කාර්ය බහුල ජීවිතයත් එක්ක සංකීර්ණ වෙච්ච මේ පරිසරයත් එක්ක අපි ඇත්තටම කන්නේ වසවිසා. ඒතර මෙතන අපි අර ස්වාභාවික අපිට තිබුණ සම්පෝෂිත කෘෂිකර්ම ආර්ථික රටාවක් තිබුණ අපේ රටේ මේ සංකීර්ණ මොනෑම හේතුවක් නිසා මේ සංකීර්ණ ජීවන ගමනත් එක්ක අපි අද ඒ කෘෂිකර්මය පැත්තකින් තියලා වෙන මුදල පසුපසහමා යන අර තරඟයකට අනවශ්‍ය කියන්නේ කිසිම තේරුමක් නැති අපිට ඒක වෙලාවකට තේරෙනවා ඒක අර තරඟයක් පස්සේ යනවා. අපි එතන ගිහිල්ලා අපි මොකද කරන්නේ මේ තරඟය නමුත් අපේ මෙයාලා හරියට අවබෝධ කරගන්න අපේ මූලික දේ තියෙන අපි ජීවත් වෙන්න ඕන හරියට අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ අර මේ නිරෝගීකම උතුම්ම සැපතයි කිව්වා වගේ නමුත් ඒ දේ හරියට තේරුම් ගන්න අර මුදල පස්සේ යනවා නමුත් අර අනිත් අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න යන්නේ නැහැ. ඉතින් මෙතනදී අපි මූලික වෙන්නේ දැන් අපි හරියට ජීවිතේ කළමනාකරණය කරගත්තොත් අපි මොනවද මීට වඩා අපිට සතුටක් කොහොමද ගන්න කියන දේ අපි හිතුවොත් අපිට මෙන් වෙනස් වීමක් කියලා අපිට නිවැරදි මේ වැරදි මාවතෙන් පොඩ්ඩක් අපිට නිවැරදි වෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගෙදර වගා කරමු. දැන් අපි දැන් අපි කොච්චර මේ ආහාර වලට කාලයක් වැය කරනවද? වාහනේ යන්න ඕන. වාහනේ තෙල් ටික පුච්චන්න ඕන. සුපර් මාකට් එකට හරි කඩේට හරි යනවනම්. එක. ඊට පස්සේ මේක අපි ගන්න එළවලු ටික ගැන අපි කොහොමද අපි දෙන්නේ මේ ගැරන්ටි එකක් මේක මේ දැන් සාමාන්‍යයෙන් කියන රසායනික කෘමිනාශකයක් ගැහුවා නම් සති දෙකකට පස්සේ තමයි පරිභෝජන ගන්න කියලා. අපිට එහෙම ක්‍රමවේදයක් මේ රටේ තියෙනවද? අපි කොහොමද කියන්නේ අපේ දරුවෙකුට අපිට ගෙදරට කන්නගෙන මේ එළවලු ටික පිරිසිදු කියලා කියන්න. අනිත් එක තමයි අපි ගොඩක් අය දන්නවා මේ එළවලු කැඩුවට පස්සේ කඩලා තියන්න මේකේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙලා යනවා. අපිට එතකොට අපිට වෙළඳ පොලෙන් අපි ගන්න කොච්චර කාලයක් පරණ වෙච්ච එළවලුවත්.
ඉතින් මේ වගේ කරුණු කාරණා රාශියක් තියෙනවා. නමුත් අපිට මේක කොහොම හරි අපිට gedara වගා කරගන්න පුළුවන් නම් අපිට එදා කඩපු ඒ වෙලාවේ මේ අපේ වසවිස නැති පිරිසිදු එළවලු ටිකක් පළතුරු ටිකක් පුළුවන් විදිහට අපිට පරිභෝජනය කරන්න පුළුවන්. මෙතන ලොකුම ගැටලුවක් තියෙනවා අපිට කොච්චර ඕන වෙනවද කියන එක. ඉතින් මූලික වශයෙන් ගත්තොත් අපිට දැන් මම එකම උදාහරණයක් කියන්නම්. අම්මිරිස් 4-5 කින පවුලක අම්මිරිස් ගස් 10ක් ඇති අපිට වගා කරගත්තොත් කුඩා පෝච්චියක. පෝච්චියක අම්මිරිස් ගස් 10ක ඵලදාව අපිට හොඳටම ප්‍රමාණවත්. අනිත් වැදගත්ම දේ තමයි මෙතන මේක දිගටම අපිට මේක පවත්වාගෙන යන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් අපිට මේ ගෙවතු වගාව කිසි දෙයක් නොදැන අපි පටන් ගත්තත් අපිට අත්දැකීම් වලින් දැනගන්න පුළුවන් මේ ගහක් හිටවල පළදා වෙන කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයක් පළදාව දෙනවද? එතකොට අපි දැනගන්න ඕන ඊළඟට අපි ආයිමත් කවදාද පැලේ හිටවනවා කියලා. මම උදාහරණයක් දැන් මගේ අත්දැකීමෙන් ගත්ත මාස මාස දෙකමාරක් යනවා පළදාව දෙන්න. ඊළඟ මාස 3ක් වගේ 6ක් වගේ යනකම් අපිට 7ක් 8ක් වගේ යනකම් අපි ගෙවතු වගාවක ගන්න පුළුවන්. අමිරිස් ගහේ පළදාව. අරගෙන එතකොට අපි දැන් දන්න මාස 2මාරක් අපිට පළදාවක් නැහැ. එතකොට මාස 8යි නම් ගහ තියෙන්නේ. අපි මාස 5මාරක් 6ක් වෙනකොට දෙවනි වඩාවක් පටන් ගන්න ඕන පොඩි පැලවල ගෙදර මිරිස්ට 10ක් කරලක මිරිස් ටික දාලා අපි හදාගන්න. මේ වගේ නොයෙකු උපක්‍රම අපි භාවිතා කරන්න වෙනවා. ඉතින් මේ භාවිතා කරලා අපිට මේ ගෙවතු වගාව හරහා අපිට සම්පූර්ණම ගෙදරක මිනිස්සුෙකුට තියෙන කොච්චරද අපි පාවිච්චි කරන්නේ අම්මිරිස්. අපි ගෙදරින් අපි දන්නවා සුපර් මාකට් එකට ගිහුවොත් සතියට කොච්චරද ගේන්නේ කියන එක. ඉතින් ඔය දේ බලාගත්තොත් අපිට කොච්චර මේ පොඩි පැල ප්‍රමාණය අපිට ඕන ප්‍රමාණය අපිට ස්වයංපෝෂිත කරගන්න පුළුවන්. ඉතින් මේක වැඩියෙන් ආවොත් වෙන පිටට දීලා අපිට සතුරු වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ අරහා අපිට එන වාසි ටික තමයි වැදගත්ම දේ. එක තමයි අපේ ගෙදරින් අපි කඩාගන්නේ. අනිත් එක තමයි අපේ ගෙදර අය මේහා සම්බන්ධ වෙනවා. අර අපිට දැන් මේ සංකීර්ණ සමාජයත් එක්ක අපෙන් ගිලිලා තියෙන අර පවුලේ එකතු වීම, එකට ඉන්න කියන එක. අපේ ගෙවල් කන්නේ බොන්නේ රැට හරි කෑවේ ගෙදර එකතු වෙලා අම්මලා තාත්තා. නමුත් ඒ නැති වුණ දේ අපිට මේ හරහා කට්ටියත් එක්ක එකතු වෙනවා. අපේ කුඩා ළමයි මේ පරිසරය ගැන වගා කිරීම ගැන ළමයි ඉගෙන ගන්නවා. මෙයාලට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. මෙයාලා ස්වභාවික පරිසරයත් එක්ක ජීවත් වෙනවා. මේ වගේ ගොඩාක් ඒතොර සෞඛ්‍ය සම්පන්නව. අපිට දැන් ගොඩක් අය කියන්නේ හැන්දෑවට දැන් ඇත්තට මේක රැල්ලක් නේ තියෙන්නේ. අර ඔෆිස් ගිහිල්ලා එන ගමන් යනවා ජිම් එකට. ගිහලා පැයකමාරක ජිම් එකේ කටයුතු කරන්නේ. ඉතින් අතන කටයුතු කරලා එන පැයකමාර අර පුද්ගලයා ගිහිල්ලා අර වගාවත් එක්ක සම්බන්ධ වුණොත් එයාට නිකම්ම එයාට ඕන මේ ව්‍යායාම ටික එනවා. ගෙවතු වගාවත් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ වගේ මේ ගෙවතු වගාවත් එක්ක අපේ ජීවිතයේ මෙන්න මේ සංකීර්ණභාවය නැති කරලා ස්වභාව ධර්මයත් එක්ක ගමන් කරන්න ලොකු අත්දැකීමක් දෙනවා. අපි මේක හිතට අරගෙන මේකේ තියෙන මේ ගුණාත්මක භාවයේ මනාව අවබෝධයෙන් අපි කටයුතු කරොත් අපිට හොඳ ජීවිතයක් ගන්න ගෙවතු වගාව අත්දැකීමක් වෙනවා. කාලාත්‍රේ කතා බහෙන් මේ මාතෘකාව සම්බන්ධව තවත් බොහෝ දේවල් අපි කතා කරන්න සූදානම්. කාල වේලාවක් තියෙනවා. හැබැයි මං හිතන්නේ මේ වෙලාව සුදුසු විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි යළිත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපේ මාතෘකාව වවන්නේ දිනන්නමද. උදෑ මහත්තයා අපි වවන් කාපු ජාතියක් කියලා කියනවා. ඇත්තද? අපි එහෙමද ඇත්තටම? මම කියන්නේ දැන් මම හොඳද කියලා මම නෙමෙයි කියන්න ඕන. අනිත් අය. අපේ රට හොඳද කියලා අපි නෙමෙයි කියන්න ඕන. අනිත් අය. අපේ ජාතිය හොඳද කියලා අපි නෙමෙයි කියන්න ඕන. වෙනත් ජාති. අපේ ඉතිහාසය හොඳද කියලා අපි නෙමෙයි කියන්න ඕන. වෙනත් අය. මේක නිකන් කොච්චර වුණත් අපේ ගෙදර ඒවා ඉතින් මුළු ලෝකෙට වඩා හොඳයි වගේ අපි මේක රත්නදීප ජන්ම භූමි කියාගෙන ඉන්නවා. ඒක ඇත්ත මරු ෂෝක් තමයි. හැබැයි ඒකෙන් අද අපිට අත්වෙච්ච දේ මොකද්ද කියන එකේදී දැනෙන ඛේදවාචකයක් නම් ඉතිහාසයේ පාරම්භයම පමණක්ම කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි අද ඛේදවාචකයකට. දැන් අපි වවාගෙන කාපු ජාතියක් තමයි. අපි පරාක්‍රම සමුද්‍රය දැක්කයන් පස්සේ අපිට ඒක දැනෙනවා. හැබැයි කෙනෙකුට කියන්න පුළුවන් පරාක්‍රම සමුද්‍රයේ පරාක්‍රම බහු රජතුමා හැදුවේ මේ වවාගෙන කන වැඩ නෙමෙයි ආරක්ෂාවේ වැඩකට කියලා. එහෙම කාරණා තියෙනවා. නමුත් මං කියන්නේ බොහොම පැහැදිලිව ගත්තොත් 365 දවසෙම ඉර පායන රටක් මේක. පමණට වතුර තියෙන රටක්. එහෙනම් ඉතින් ආයි වවාගෙන කාලා තියෙනවම තමයි.
පිටරට අපි හාල් යව්වා කියලා කියනවා. ඒක ඇත්ත වෙන්න ඇති. ඇත්තම කියමුකෝ. හැබැයි පිටරට අපි හාල් වැව්වා කියලා සින්දු කී ඉඳලා හරියන්නේ නැහැ. දැන් අපි පිටරටින් හාල් එනකන් නැව වෙනකන් බලාගෙන ඉන්න ඕන. මෙන්න මේක ඇතුලේ අර අතීතකාමයේ හොඳයි මේ තනියෙන් ඉන්න වෙලාවකට පොඩි මානසික රිලැක්සේෂන් එකකට. හැබැයි මේ අතීතකාමයට බෑ. ඒ කියන්නේ මම හැමතිස්සෙම කියන්නේ වචන වලට බෑ මිනිස්සුන්ව ජීවත් කරවන්න. වචන වලට බෑ මිනිස්සුන්ව ජීවත් කරවන්න. මිනිස්සුන්ට පුළුවන් වචන ජීවත් කරවන්න. දැන් අපි කිව්වොත් අපි වවාගෙන කාපු જાතියක්. ඒ වචන. ඒකට බෑ අද අපි ජීවත් කරවන්න. හැබැයි අපි වවාගෙන කන જાතියක් නම් අන්න අර වචන අපි විසින් ප්‍රැක්ටිකලි ජීවත් කරනවා. අන්න එතනට අපිට එන්න තමයි අර මං හැමතිස්සෙම කියන්නේ පොසිටිව් තින්කින් වල අවුලක් නැහැ. ලෝකේ පුරා පොසිටිව් තින්කින් තියෙනවා. හැ පොසිටිව් ඇක්ෂන් වල අවුලක් තියෙන්නේ. දැන් අපි ගත්තොත් ෆාමසි එකක් පර්ච් එකක් විතර ඇති ප්‍රමාණය. ඒකේ සාමාන්‍යයෙන් වටේ පිටේ ඉන්න ගෙවල් 1000කට විතර බෙහෙත් දෙනවා. හැබැයි තමන්ගේ ගෙදර පර්ච් එකක් ප්‍රමාණය වගා කරොත් අඩුම තරමේ තමන්ගේ ගෙදර අයට බෙහෙත් නොබින්න පුළුවන්. මොකද අපේ ඉතිහාසය අර වවාගෙන කෑවා කියන ඉතිහාසයේ දුලාශි අපේ ආහාර කියන අපේ ඖෂධ. හැබැයි ආහාර දැන් වෙනම ගන්නවා. ඒ ගන්න ආහාරම නිසා අපිට ඖෂධ දැන් වෙනම ගන්න වෙලා තියෙනවා. ඒ ගන්න ආහාරමෙන්ද ඒ කියන්නේ ඒ ආහාර ඇතුලේ තියෙන වසවිසෙන්දම අපිට වෙනම ඖෂධ ගන්න වෙලා තියෙනවා. ඒතකොට අපේ ගමේ නගරේ අපි ජීවත් වෙන ප්‍රදේශයේ පර්ච් එකක් වගේ ප්‍රමාණයක ෆාමසි එකක් දාලා අර බෙහෙත් කුප්පි ටිකක් තියාගෙන එහි පෙති ටික දෙනවා නම් හතර වටේ ගෙවල් 1000කට විතර ඇයි අපිට බැරි පර්ච් එකක බිම් ප්‍රමාණයක රූප් ටොප් එක හරි කමන්නේ අපිට ඒ ප්‍රමාණයේ අපේ ගෙදරට ඌමනා ටික වගා කරගන්න. දැන් මම බොහොම ආඩම්බරෙන් කියන්නේ පෞගේ කාලේ ගෙවතු වගාව ගැන අපි දැඟලුවා වගේම අපි වැඩේ කරා. සාමාන්‍යයෙන් දවස් 3කට සැරයක් අපේ ගෙදර මෑකරල් ටික දැන් මගේ මේ මට ලොකු වත්තක් නැහැ අක් කරගන්න. මෑකරල් ටික බණ්ඩක්ක ටික කුරින්ජන් ටික පැපොල් ගෙඩිය ගෙන්ද ටික නිවිති ටික සාමාන්‍යයෙන් මම හිතන්නේ පොල් තමයි අපේ වත්තේ නැත්තේ. අපි කොළඹ හින්දා. හැබැයි මේ අර ඕන ටික මට තියෙනවා. එතකොට මේක අපි කැල්කියුලේට් කරලා බැලුවොත් රුපියල් වලින් කීයක්ද පොලෙන් සුපර් මාකට් එකෙන් ගත්තනම් කියන එක. දෙක පොලෙන් සුපර් මාකට් එකෙන් ගත්තු දේවල් කාලා බීලා ලෙඩ වුණාන් පස්සේ බෙහෙත් වලට සහ ජීවිතයේ අහේනියන්ට යන දේවල් ටික කැල්කියුලේට් කරොත් හරියට රුපියල් වලට ගත්තොත් අපිට පුදුමාකාර විදිහේ ඉතිරියක් සහ නිරෝගී සුවය සහිත රුපියල් සත ප්‍රමාණයක් අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් මේ ගෙවතු වගාව තුලින්. හැබැයි මට මේ වෙලාවේ කියන්න ඕන වවන්නෝ දිවන් සමාන වවන්නෝ දිනන්නෝ කියලා කෑ ගහ ඉන්නවට වඩා දෙයක් මේ වෙලාවේ දුලාශය අපිට වෙන්න ඕනේ චරණාද මේ කරන වැඩේ ගෞරවණීය වන්න. එතකොට අපිව මේ චූන් කරන්න වගා කරන්න කියලා කවුරුත් අපිට කියන්න ඕනේ නැහැ. ඉතිහාසය අපි වගා කරු මිනිස්සු අපේ අටමස් සේනාරවල මෙතුමා කිව්වාගේ මේ ජානවල අපේ තියෙනවා. ඒක මේ ටීවී එකේවත් නිකන් ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ඩිරෙක්ටර් ජෙනරාල් ඇවිල්ලාත් අපිට කියන්න ඕනේ නැහැ. හැබැයි ඒ කියන එක වටිනවා. මේ කොරෝනා වසංගතයත් එක්ක මිනිස්සු වගා කරන්න ගත්ත එක මේ කිසිම දෙයක් ඉබේ වෙන්නේ නැහැ දුලාශේ. හේතු තියෙනවා. බුදුහාමුදුරු කියන්නේ මේකනේ. එතකොට මේ දේ මිනිස්සු පටන් ගත්තේ වගා කරන්න. හැබැයි ඒක ජනමාධ්‍ය ඇතුළු රජය විසින් අපි මේක හරියට කරන්නම් කියලා බාරගත්තා. දැන් කරනවද? දැන් කරන්නේ. දැන් ගොවි ජන සේවා එකේ ඉහළම නිලධාරීන් ඇවිල්ලා මේ අපි යට දෙනවා බීජ දෙනවා අපි වෙබ්සයිට් එකක් හදුවා මේ ඔක්කොම කරලා වැඩේ බාරගත්තා. මිනිස්සු මේ පැත්තට හැරුණා. දැන් ඒ වෙබ්සයිට් එක වැඩ කරනවද? හොඳ නැහැ නේම කරන එක. මෙරටේ මිනිස්සු තනියම මේ වැඩේ පටන් ගත්තනේ. කරගෙන යන්න දෙන්නකෝ. බාරගත්තා නම් මේක උදව් කරන්නකෝ. ඒ වගේ සමහර ජනමාධ්‍ය වලට ඇවිල්ලා සමහරු කියන්නේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්තටම ඔය කිව්වට මේ ගෙවතු වගා ඔහොම කරන්න බෑ. දැන් බලන්නකෝ ඒකට යන වතුර ටික. අපි ඔක වෝටර් බෝඩ් එකේ වතුර වලින් නේ දාන්නේ. දැන් මෙතුමා කියයි වතුර කොච්චරක් යනවද කියලා. මේ ලංකාවේ බොහොම මේ ජනප්‍රිය ඒකකේ ඉන්න අයව ගෙනල්ලා අන්තිම කාලේ මේ මල් පීදීගෙන එන ගෙවතු වගාවට ගැහුවා ෆ්ලැට් වෙන්න. මම මේක කියන්න ඕන. මොකද අපිට මේ ගැන කැක්කුමතුරු නිකන් ඇවිල්ලා මෙතන කතා කරලා ගිහලා වැඩක් නැහැ. අර ගමේ ඉන්න හරියට මේ වැඩේ කරු මිනිස්සයා
අර උඩතට්ටුවේ හරියට මේ වැඩේ කරපු ගෘහණිය කියලාද කො මේගොල්ලෝ අර ටික කතා කරන්නේ නැහැ. කවුද අපිට දැන් බීජයට දෙන්නේ? කවුරුත් නැහැ. ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයෝ කීයක් ඉන්නවද කියලා බලන්නකෝ. ඒගොල්ලෝ ඉන්නේ වගා කරන්නද? ඒගොල්ලගේ රස්සාවල පරි ටික බේර ගන්න, EPF බේර ගන්න, ETF බේර ගන්න, ඒ අර HR වැඩේද? human resource වැඩේද? ලංකාවේ ගොවිජර සේවාවකේ වැඩිපුර වෙන්නේ වගා කරන එකද? ඒ වෘත්තිකයන්ගේ ඌමනා එපාකම් ඉෂ්ට කරගන්න එකද? මේක හරි ඛේදවාචකද? අපි ඉතිහාසය වවාගෙන කාපු මිනිස්සු තමයි. අපිට දැන් වවාගෙන ගන්න බෑ. අපිට දැන් තියෙන්නේ කුෂිකර්මාන්තයේ කුෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන අපි වවාගෙන කාපු මිනිස්සු කියලා කී ඉන්න එක. මොකද කුෂිකර්ම අමාත්‍යාංශයේ නැතුව තමයි මේ රටේ මිනිස්සු මේ කොරෝනා පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක ගෙවල් වලට වෙලා ගාල් වුණාන් පස්සේ අඳුර නීතියටදී වගා කරන්න පටන් ගත්තේ. ඒක ඒගොල්ලෝ බාරගත්තා අපි කරන්නම් කියලා. අද කරන්නේ නෑ දුලාසි. කරුණා කරලා මේක පටන් ගන්න ලැජ්ජ නැති වැඩ කරන්න එපා. මේ රටේ මේ දැන් මම උදාහරණයක් හැටියට කියන්නේ අපි උගන්නන දේවල් ජීවිතේටම උගන්නන්න ඕනේ. දැන් ඉස්කෝලේ පටන් ගන්න ඕනේ. හැම පාසලකම විදුහල්පතිතුමා මේ කුෂිකර්මය කියලා විෂය උගන්නන්න ඕනේ. පාසලේ ඉඳ තියෙන ඕන තරම් වගා කරු විදුහල්පතිතුමා. අපි දරුවන්ට පෙන්නමු මේකේ තියෙන වටිනාකම. මේ වගාවේ දේ සියල්ල අපි කැන්ටින් එකේ මුදලාලට ගන්න කියමු. හැබැයි අපි නිරෝගීකම ගැන කතා කරනවා. මම හැමතිස්සෙම කියන්නේ කැන්ටින් එකේ වාස. ඩොක්ටර් නිරෝගීකම ගැන කතා කරනවා. හොස්පිටල් එකේ කැන්ටින් එකේ වාස. ඒතකොට දරුවෝත් හිතනවා නිරෝගීකම තියෙන කතා කරන්න. පාඩම් කරන්න. විභාගෙට ලියන්න. මිසක් ජීවිතේට ගන්න නෙමෙයි කියලා. ඉස්කෝලේ කැන්ටින් එකේ ඉඳන් පට්ට වශනේ විකුණන්නේ. උදේ මහත්තයා දැන් ඔය කියන කාරණා ටික ප්‍රායෝගික ජීවිතේදී අපිට කරන්න පුළුවන්ද? මට නම් ඔය උදේ මහත්තයා කියන කාරණාවල ගැටලු තියෙනවා. උදාහරණයක් විදියට අපිට පැන්ඩමික් කාල සීමාව තුල අපි හැමෝම හිටියේ ගෙදර. අපිට වෙන වැඩක් තිබ්බේ නැහැ. ඒ වගේම අපි හිටියේ ලොකු ආතතියක. ඒ නිසා අපිට කාලය තිබ්බා. යමක් කිරීමේ අවශ්‍යතාවයක් තිබ්බා. හැබැයි පැන්ඩමික් කාලවකවානුවෙන් පස්සේ දැන් අපි මුහුණ දෙන්නේ ලොකු ජීවන අරගලයකට. අපි ඊළඟ පැන්ඩමික් එකට. අපි බොහෝ දෙනෙක්ගේ රැකියා අහිමි වෙලා එක්ක වැටුප් කප්පාදුවකට මුහුණ දෙමින් ඉන්නවා. දැන් මේ වෙලාවේ වගා කරන එක කරන්නද අපිට ඉතුරු වෙලා තියෙන්නේ? දැන් අපි අපේ ආර්ථිකය වෙනුවෙන් යමක් කරන්නද පෙළඹෙන්න ඕනේ? වගාව ආර්ථිකය නොවේ කියලා හිතපු එකම තමයි දුලාශය අපිට වෙච්ච අවුල මේ 77 ඉඳන්. වගාව තමයි ආර්ථිකය. ඇයි ඔබතුමා එහෙම කියන්නේ? ආර්ථිකය කියලා කියන නිෂ්පාදනයේ හුමාරුව සහ පරිභෝජනය සිද්ධ වෙන මිනිස් සමාජයක්. මේක නිෂ්පාදනය අපේ රටේ නෑ. අපේ රටේ ආර්ථිකයක් නෑ මහ බැංකුවක් තිබ්බට. මේ ආර්ථික විද්‍යාත්මකෝ කියන්නේ නිෂ්පාදනය සිද්ධ වෙන්න ඕනේ. ඒක පටන් ගන්න ඕනේ පුංචියට නම් ඒක පටන් ගන්න පුළුවන් තැන තමයි ගෙවත්ත. සහ උදේ පාන්දර කීයටද අපි නැගිටින්නේ ගෙවතු වගාව අක්කර ගණන් වලින් නෙමෙයි කරන්නේ දුලාසි. රස්සාවට යන කෙනාටත් ඕන තරම් මේකට වෙලාව තියෙනවා. අපි ඉංජිනේරු මහත්තයා කිව්වේ වැඩ ඇරලා ඇවිල්ලත් මේකට වෙලා තියෙනවා. මේකට මේ මහා ධාරානිපාත ට්‍රැක්ටර් දාගෙන කරන්න දෙයක් නැහැ. තමන් උදේ නැගිටලා රැවුල කපන්න වෙලාවක් යනවනේ. දත් මදින්න මුණ හොදන්න වෙලාවක් යනවනේ. ටොයිලට් එතික්ස් වලට වෙලාවක් යනවනේ. ඒ වගේ පොඩි වෙලාවක් විතර අරකට යන්නේ. අනික උදේ ඉඳන් හැන්ද වෙනකන් ගහ දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. මැෂින් එකක් දිහා බලාගෙන ඉන්න ඕනේ. ඒක තමයි රස්සාව. මේ කෘෂිකර්මාන්තය අර කියන මේ මැෂින් වගේ කර්මාන්තයක් නෙමෙයි. එනිසා මේකට ඔබ කියනවා නම් මේකේ මාර ගැටලුවක් තියෙනවා. මේක ප්‍රායෝගිකව කරන්න බෑ. මේ දැන් අපි රස්සාවල වලට යනවා කියලා හොඳට මතක තියාගන්න ඕනේ. වගාව කරන්නේ අනිත් ඒවාත් එක්ක. ඒක ලයිෆ් ස්ටයිල් එකේ කැලලක් කරගන්න ඕනේ. ඒක ඩේලි රූටින් එකේ අර දවසේ දිනචරියාවේ කැලලක් කරගත්තන් පස්සේ අපිට අලුතෙන් දුලාශේ වෙලාවක් ඕන වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට මම 6ට නැගිට්ටා කියනකො උදේ. පැය භාගයක් ඇති මට. ඒ උදේ 6 ඉඳන් 6:00 වෙනකන් මේ එළවලු පාත්‍රි ටිකත් එක්ක ඉන්නකොට අර තක්කලි ගහේ කොලයක් පොඩ්ඩක් නහයට ලං කරන් පස්සේ ඒක හරි ගැම්මක්. එතකොට අපි බොහොම ප්‍රකෘති මිනිස්සු විදිහට තමයි වැඩට යන්නේ. තේරුණාද? අපේ ආතතිය නැතු වැඩට යන්නේ. දැන් මාතර ඉඳන් කොළඹ එන කෙනෙක් නම් කෝච්චි එයා කියයි දැන් මට ඉතින් ඔය වැඩේ කරන්න බෑනේ. බැරිම කෙනෙක් ඉන්නවනම් කරන්න එපා. බැරිම කෙනෙක් ඉන්නවනම් කරන්න එපා. දැන් අංශභාග රෝගියෙක් වගේ කොහොමත් ඔක් කරන්න බෑ රස්සාවට නොගියත්. මං කියන්නේ මේක තමන්ගේ දත කට මදිනවා වගේ වැඩක් කරගත්තම
මේකට මහලොකු වෙලාවක් කියන්නේ නෑ. දැන් හිතන්නකෝ දැන් අපි දත් මදින්න ජීවිත කාලය තුර කොච්චර වෙලාවක් දෙනවද නැද්ද? ඔක්කොම දවස් 365 වැඩි කිරීම 70 දවසට විනාඩි 2යි කියලා ගත්තොත් වෙන කාලයක් ඒ. හැබැයි පොඩ්ඩන්නේ ඕක දවසකට දෙන්නේ. ඒක මේ ගෙවත්තර දුන්නම අනිත් එක මේ ගහ කියන්නේ අර චාමර මහත්මයා කෝවගේ මේ අපු වගේ අය. අපි ආදිහා බලන්න එනකොට එයා හරි ආසයි. එයා ඒක බලාගෙන ඉන්නවා. අර දැන් ගෙදර බල්ලා වගේ. වැඩ ඇරලෙනකොට එන්නේ ඉස්සරහට. ගහට එන්න බෑ. මූවබල් නෑ. ඒක ඉමූවබල්. හැබැයි අපි එන ගහ ළඟට ගියන් පස්සේ එයා අපිට සලකන සැලකිල්ල මට මගේ මේ ඉගෙනගත්තු දරුවෙක් කෝල් කරලා කියනවා එයා දැන් මවක් අනේ සර් අපේ ගෙදර තියෙනවලු මේ මිරිස් ගහක් දැන් අවුරුදු 3ක් විතර වෙනවලු. සර් මැරෙන්නම යනවලු. මම ගිහිල්ලා ගහ අත ගන්නවලු. ඒ කියන්නේ පොළොව එහෙම හදන ගම අනේ සර් ආයිමත් ලයිට් එල්ලන්න වගේ කරල් එනවලු. මේ දේවල් මේ ගස් මහක ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. මේ තේක ගස් එක නෙමෙයි අපි මේ කතා කරන්නේ මේ වෙලාවේ ගෙවතු වගාව. මේකට අපේ ජීවිතයෙන් දවසෙන් විනාඩි 20ක් 30ක් වැය කරගන්න පුළුවන් නම් ඒන එක්සර්සයිස් එක ඒන මානසික ලිහිලනේ. දැන් උදාහරණයක් ගන්න උදේ පාන්දර විටමින් D තියෙනවලුනේ. අපි දැන් ෆාමසි එකෙන් ගන්නේ. ඒ විටමින් D එක නිකම්ම ගන්න පුළුවන් මේ ගෙවතු වගාවෙන්. මට තියෙන ප්‍රශ්නේ මේක කරන්න හරි ලේසි. ජිම් එකකට යනවට වඩා ජිම් එකට යන එක වැරදි කියලා නෙමෙයි කියන්නේ. මේක කරන්න හරි ලේසි ටීවී එකේ ඉස්සරහට එලා ඉන්නවට වඩා මේක කරන්න හරි ලේසි උදේ පාන්දර පත්තර ටික ඔක්කොම අහගෙන ඔළුව නරක් කරගන්නවට වඩා ඔළුව ලස්සන කරගන්න, හිත ලස්සන කරගන්න, ඇඟ ලස්සන කරගන්න, නිරෝගී වෙන්න ආර්ථික අහේනියක් නැතුව ඉන්න මේ තරම් හොඳ දෙයක් තව කොහෙවත් නැහැ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මෙන්න මේකයි. මොන දරුවටද ගෙවතු වගාව කරන එකේ තියෙන වටිනාකම් ටික ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් පෙන්නන්නේ. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක හදන්න ඕනේ කවුද? කුෂිකර්ම අමාත්‍යාංශනේ. ගෝජන සේවා එකෙන්නේ. එහෙම ඇඩ් එකක් දරුවට දෙන්නේ නැහනේ. මියගේ සිබිල් වෙත්තසිංහ මැතිණිය ගැන පුංචි දරුවා පවා දන්නේ කොහොමද? සිබිල් වෙත්තසිංහ මැතිණිය ගෙන්ගෙට ආවද? නෑනේ. හැබැයි හැම දරුවෙම සිබිල් නැන්දව දන්න ඕනේ. මෙන්න මේ සංජානනය, මෙන්න මේ කමියුනිකේෂන් එක, මේ sannivedanaය ගෝවින්දන ගෙවතු වගාව ගැන දරුවාට දෙන්න. වැඩිහිටි පරම්පරාව පාසල මේ අධ්‍යාපන ආයතන, මේ මාධ්‍ය ආයතන, මේ අධ්‍යාපන අමාත්‍යාංශය, මේවා ගෝවිජන සේවා එක, කෘෂිකර්මය මේවා ක්‍රියාත්මක වෙන්න එපේ. මේක අපේ ජීවිතයක කෑල්ලක් කරන්න ඕන ගෙවතු වගා සංස්කෘතියක් ඇති වෙන්න ඕනේ. ඒක දවසින් එන්නේ නැහැ. ඒක මාස 3න් එන්නේ නැහැ. පැන්ඩමික් සිටුේෂන් එකේදී විතරක් කරාට මේක වෙන්නේ නැහැ. එකම දේ නැවත නැවත කිරීමෙන් තමයි හුරුවක් වෙන්නේ. හැබැයි එකම දේ නැවත නැවත වෙන්න අඩුම ගානේ කුෂිකර්ම අමාත්‍යාංශයේ ගෝවිජන සේවායක මේ බීජයට දෙන එක අඩුම ගානේ අවුරුදු 2-3ක් කරා නම් ඔයාලගේ බීජයට එපා අපි හදා ගන්නම් කියන හුරුවට එනවා. ඇයි දෙයියනේ මේක හුරුවක් කරගන්න දෙන්නේ නැත්තේ? මට තියෙන ප්‍රශ්නේ ඒක අපි මේ කොච්චර කතා කරත් දුලාශී අපි මේ කතා කරන දේ මීට වඩා ප්‍රබලයි. ඒ අදාළ ආයතන මේකට මැදිහත් වෙනවා. නැත්නම් කරුණා කරලා පැත්තකටලා ඉන්නකෝ. දැන් මේ ඔබතුමා චෝදනා කරනද ඔබතුමා කියන්නේ අපේ රටේ අපිත් ඇතුළුව රටවැසියන් පටන් ගත්ත වගා සංග්‍රාමය නැත්නම් ඒ රැල්ල බලධාරීන් විසින් නැත්නම් අදාළ නිසි බලතල සහිත ආයතන විසින් නවතා දැමුවා කියලාද? මට එහෙම නැත්තම් කියන්නකෝ ඒකට මොකද උනේ කියලා. ඒ කොහොමද වාෂ්ප වුණාද? අපිට බීජයට දෙනවා කිව්වනේ. දුන්නානේ. දැන් දෙන්නේ නැහනේ. අර බීජයට එල්ලුම් කරන වෙබ්සයිට් එක දැන් ක්‍රියාත්මක නැහනේ. ඒක සකර්බර්ග්ගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. එහෙනම් මේ වෙබ්සයිට් එක හදපු මේ ආයතනයගේ ප්‍රශ්නයක් නේ. දැන් මම උදාහරණයක් කියන්නම් ඔබට. මම යනවා ඉහළ පෙළේ ආයතන වල විශේෂයෙන් මේ දවස්වල ගොඩක් යනවා මේ පැන්ඩමික් සිටුේෂන් එකේ පස්සේ ආයතන වල මිනිස්සුගේ ආතතිය ප්‍රශ්න ගොඩයි රැකියා අහිමිමේ තත්ත්වයන් සහ මේ ආයතන හිමිකරුවන් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒවත් එක්ක මේවා බැලන්ස් කරන්න ඒගොල්ලන්ව මොටිවේට් කරන්න අපි යනවනේ ආයතන වලට. ඒ යන මම හැමතැනකම කියන්නේ ඔබ තමන්ගේ ඔෆිස් එකේ පැලයක් හිටවන්න. ඒක සාමාන්‍යයෙන් AC කරපි කියුබික් එකක් වුණත් කමක් නැහැ. ඔෆිස් එකේ පැල හිටවන්න රාජකාරියකට හිටවනවා ප්‍රායෝගිකද උදේ මහත්තයා? මේකනේ වැඩි.
අපි කසාද බදින්න ඉස්සෙල්ලා අවුරුදු 16 දී ලව් කරනකොට හිතෙන් දරුවෝ හැදුවා නේද? හිතෙන් පන්සල් ගියා නේද? ගෙදරින් යන්න දෙන්නේ නැහැ. මූණවත් බලන්න බෑ. අපි පොයේට හිතෙන් පෙම්වතියත් එක්ක කොච්චර පන්සල් ගියාද? ඒ ඈම හින්දාම නේද මේ ප්‍රේමයේ ආදරය මෝරලා විවාහ ජීවිතයක් වෙලාද මේ දරුමල්ලොත් එක්ක ඉන්නේ. මේක පැලවෙන්න ඕනේ පැලේ මුලින් හිතේ. පොළවේ පැල කරගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. පැලේ හිතේ පැල කරගන්න. ඒකට තමයි අර මාධ්‍ය ඕනේ ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ පැල හිටවන්න කියලා දරුවා. මොනවද මුත්තේ මොකද කරන්නේ කවිය අපිට තාම පාඩම් අපේ හිතේ පැල කරන්නේ මේ කවිය. මට 6 පන්තිද 7 පන්තිද තියෙනවා ඒ කවිය තියෙනවා ගෙයියුළු වස්සට ඉන්දුව කොස්සෙට හිද්දලුලා පළගත්තා. ඇයි අද ඒ සරු පස්ටික කෝපන මෙන් රැකගත්තු බි මුත්තා. මේ අපේ හිතේ පැල කරන්නේ මේවා. මේකේ පස් නෑ. මේකේ තියෙන මස්. මේ මස් වලට මේවා දැම්මොත් පස් වලට දැම්මට වඩා වටිනවා. මේ මොලේ මස් වලට මේ ගෙවතුව ගාව දාන එක තනිකර නතර කරලා තමයි දැන් තියෙන්නේ. ඒ දැන් දෙවියනේ දැන් පැන්ඩමික් සිටුේෂන් එක ඉවරයි. කුෂිකර්ම නිලධාරිතුමා දැන් නිදහස්. මාස්ක් එකක් දාගෙන ගෙන්ගිට යන්න පුළුවන් නේ. අනේ අර අපේ පැලමාම කියලා නමක් පට බැඳීනේ. බලන්නකෝ අතවී දේශ මහත්තයා කොස් හිටෙව්වා. කොස් මාමා කියලා නමක් පට බැඳුණා. අන්තිමට මොකද උනේ? ආතවී දේශ මහත්තයා මුද්දරයකට ආවා. අර චාමර ඔබතුමා අර මේ මාගමසේකර මහත්තයාට අර කෙනෙක් කිව්වා කියන වගේ මේක කරන්න මුද්දරයකට කියන එක නෙමෙයිනේ මහ පොළොවට කියන එකනේ. හැබැයි අපි හිතන් ඉන්නවා ආතරවී දේශ මහත්තයාට පුදුමාකාර ගෞරවයක් දුන්නා නේ. ගෞරවයක් දුන්නා නෙමෙයි. වැඩේ මුද්දරයකට ගෙනල්ලා නැති කරලා දැම්මා. ඒ හින්දා ගෙවතුව ගාව මුද්දරයකට ගේන්න ඕනේ නැහැ. ගෙවතුව ගාව වෙබ්සයිට් එකකට ගේන්න ඕනේ නැහැ. ගෙවතුව ගාව මේ ස්ක්‍රීන්ෂොට් එකක් නෙමෙයි. දැන් අපි ඒ දවස්වල පැල කරනකොට මේ හැමෝගේම ප්‍රොෆයිල්ස් වල පැල මං කියන්නේ එතනින් පටන් ගන්න ඕනේ. Facebook එකේ තමන්ගේ ප්‍රොෆයිල් එකේ පැලයක් හිටවන එක පැලයක් කරා යන එකක් තියෙනවයි කියලා කියන්නේ මම ආයතන වලට යනකොට මේ දුලාගේ මම බ්ලේසර් එක දාලා පිළිවෙලකට යනකොට පැලයක් කරා යන්නේ. සමහර අය දන්නේ මමයි මේ දේශනෙට එන්නේ කියලා. මගේ දිහා බලන්න hina වෙලා. හැම පැලේ අරන් ගිහිල්ලා පොඩියම් එකේ තියලා මම කතාව පටන් ගන්න විනාඩි 10 යනකොට මිනිස්සු මන් දිහා අහගෙන ඉන්නවා. මේ පැලේ අද කාටද ඕනකෝ මිනිස්සු ඔක්කොම එකපාරට මිනිස්සු කියන්නේ මේ බොහොම උගත් වැදගත් වෘත්තිකයෝ මට දෙන්න කියලා ඉල්ලනවා. ඒ පැලේ ලොකු වෙනකොට ෆොටෝස් එවනවා. ඒ ෆොටෝස් එවන්නේ ඒ වෘත්තිකයාගේ දරුවා මට. ඒ දරුවා මගේත් එක්ක යාළුවෙක් වෙලා. මට උදේ අංකල් කියලා කතා කරනවා. හැබැයි ඉතින් ගෙදර කියන්නේ අර පැලමාමා කියලා. මං කියන පැලමාම නෙවෙයි, ගෙඩිමාම නෙවෙයි, මදමාම නෙවෙයි මොකක් වුණත් කමක් නැහැ. ඒ දරුවගේ හිතේ පැලේ හිටවනවා. මම කියන්නේ ඔබගේ රැකියාවට ආදරේ නම් මම මේ පැන්ඩමික් සිටුේෂන් එක පස්සේ ආයතන වලට ගියා පස්සේ මම පැල අරගෙන යන්නේ. මෙන්න ඔබගේ පැලේ. කරුණාකරලා මේ ආයතනේ කොතනද හිටවන්න. හැමදාම මේකට සාත්තු කරන්න. එතකොට තමයි මේ පැලෙත් එක්ක ආයතනෙට බැඳීමක් ඇති වෙන්නේ. එතකොට තමයි මේ පැලෙත් එක්ක මේ බොස් ගැන හැඟීමක් ඇති වෙන්නේ. එතකොට තමයි මේ පැලෙත් එක්ක මේ ඔෆිස් එක මගේ, මේ ආයතනේ මගේ කියන හැඟීම ඇති වෙන්නේ. එතකොට තමයි ඔෆිස් එකේ අනවශ්‍ය විදිහට ලයිට් එකක් දාලා තියෙනවා නම් ඕෆ් කරන්න හිතෙන්නේ. උදේ මහත්මයා මම ආයෙත් ඔබතුමාට බාධා කරනවා. අපි හැමෝටම රාජකාරී ස්ථානවල වැඩ තියෙනවා. අපි රාජකාරී කරන්නේ ලොකු පීඩනයක් එක්ක. ඔෆිස් එකේ ගහවැල හිටවන්න මේක ටිකක් ගැලපෙන්නේ නැති කාරණයක් කියලාමයි හිතෙන්නේ. සහ මේක කරන්න පුළුවන් වැඩක්. අනේ දුලාසි අපි ඇත්තටම ඇයි ඔෆිස් එකේ ඔච්චර පීඩනයෙන් වැඩ කරන්නේ? නිකන් හිටින ඉවරයි නේ ගෙදර ගිහිල්ලා. එහෙම එකක් නැහැ. පට්ට බොරුවක් නෙවෙයි කියන්නේ. Taman ආස දෙයක් නම් කරන්නේ. ඒක තමන්ගේ රස්සාව කරගත්තන් පස්සේ ඔරලෝසු බල බල වැඩ කරන්නේ. ආසාවෙන් වැඩ කරන කන වෙලාව අමතක වෙනවා දුලාසි. අපිට වෙලා තියෙන්නේ අපි අකමැති දෙයකට අපුව යොමු වෙලා. එතකොට අපේ රස්සාව ගැන අපි අකමැති දෙයක් වෙලා. එතකොට අපි මේකට වැඩ කරන්න කැමති නෑ. එතකොට පීඩනය. මම කරන්නේ මගේ රස්සාව මගේ පැවැත්ම වෙනුවෙන් නම් මම ආසාවෙන් කරන්නේ. මේකෙන් හම්බ වෙන පඩිය මගේ දරුවා ඉස්කෝලේ යනවා නම් මගේ දරුවා ලොක්ෙක් වෙන්න මේ පඩියෙන් නම් මගේ වයිෆ්ට අද පර්ෆියුම් එක කරා යන්න පුළුවන් මේ පඩියෙන් කියලා දැනනවා නම් මම මේක ආසාවෙන් කරනවා. ඒක තමයි කියන්නේ රැකියාව පැල කරලා නෑ. පඩිය විතරයි ඔළුවේ පැල කරලා තියෙන්නේ. ඒකේ වැඩේ පැල කරලා නැහැ. සහ අනිත් පැත්තෙන් ඇත්තටම හිතමු පොඩි ආතතියක් අවුලක් තියෙනවා වැඩ කරද්දි කියලා. තමන් අර වොෂ්රූම් එකට යන වෙලාවේ වොෂ්රූම් එක ළඟ තියෙන පැලයක්. මල් පෝච්චි එක දාලා කියමු. පොඩ්ඩක් ඒක බලනකොට තියෙන රිලැක්ස් එක. දැන් මේ වම්බුටු පැලේ මේ කූඹි වගේක් යනවා. මේක ටිකක් පොඩ්ඩක් බලන් හිටියම කූඹියත් එක්ක මට අර අවුල් ටික බොසා බැනපු එක අමතක වෙනවා. මේ රිලැක්සේෂන්
ඕකට කර බ්‍රීතිං කරන්න ඕනේ බ්‍රීතිං එක්සර්සයිසස් කරන්න ඕනේ මේ හදිය මේකද මේ දැන් යනවා කළුවාට කූඹි වගේ මේ ටික දිහා බලන් හිටියා මේගොල්ලෝ ඕවර මූණට මූණ තියෙනවා ඒක හරි ෂෝක් පොඩි වෙලාවෙ විනාඩි දෙකයි මේක කරන්න පුළුවන් තමන්ගේ ඔෆිස් එකේ AC කරපු දැන් ඕන තරම් තියෙනවා පොඩි පැලයක් තියාගන්නකෝ හරි ලස්සනයිනේ මේක පොඩ්ඩක් නිකන් ඉන්නකොට මෙහෙම අත ගන්නකෝ බිස්නස් අයිඩියාස් ගොඩාක් එනවා මෙහෙම කර කර ඉන්නකොට මේකේ තියෙන මේ වම්බොටු කොලේ තියෙන මේ ගොරහැඩිකමත් එක්ක එන අයිඩියාස් වෙනස් අයිඩියාස් ගන්න පුළුවන් මේ මම මේවා ආයතන වල ගිහලා මේ දවස්වල කියනවා මේ කියන්නේ ඇයි ඔබ ඇහුවා අපි වවාගෙන කාපු જાතියක් කියලා අපි දැන් වවාගෙන කාපු જાතියක් කිය පිට රටින් හැමවෙනකම් බලන් ඉන්න જાතියක් අපි මේක නතර කරන්න ඕනේ නතර කරන්න අර චාමර කොඩිතුවක්කු මහත්තයා කලාමැදිරියට එලිඩෑම එක ලියනකොට ඒක බලන් ඉන්නකොට අපිට තේරෙනවා හත්තිලවේ මෙන්න පරිසරය කියලා. ඒක ළම මම මතුමගෙන් අහනවා මම දන්නේ නැහැ මම දන්න විදිහට දෙවෙනි වතාවක් ඕක පෙන්නුවේ නැහැ. පෙන්නුවේ නැහැ. හැබැයි දෙවෙනි වතාව, තුන්වෙනි වතාව, හතරවෙනි වතාව පෙන්න නාට්‍ය වල හැටි බලන්නකෝ. කඩාමැදිරියෝ පෙන්වන්න පුළුවන් නම් ජනමාධ්‍ය අමාත්‍යාංශයට ගෙවතුවා ගාව ඉබේ ෆෝම් වෙනවා. ඒකට කුෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීන් මහන්සි වෙන්න ඕනේ නැහැ. එයාගේ පඩියෙන් වෙන වැඩක් කරන්න පුළුවන්. මේ කලාව, මේ දහම, මේ ඔක්කොම මේ ගෙවතුවා ගාව ඇතුලේ තියෙනවා. ඒකට වෙනම මහන්සි වෙන්න ඕනේ නැහැ. හැබැයි පැලේ මොලේ හිටව ගන්න ඕනේ. හොඳයි, කාලාත්‍රේ කතා බහෙන් අපි මේ මාතෘකාව සම්බන්ධව තවත් දේවල් කතා කරන්න සූදානම්. ඊට කලින් විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරු අපි තව දුරටත් කතා කරමු මේ ගැන. විරාමෙන් අනතුරුව අපි නැවතත් කාලාත්‍රේ කතා බහත් එක්ක එකතු වෙනවා. අද මාතෘකාව වවන්නේ දිනන්නමද? අපි හැමෝම ඕනෑම දෙයක් ලබා ගන්නෙදි නැත්තම් ඕනෑම දෙයක් කරද්දි වරප්‍රසාදයක් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් හරි කැමතියි. සමහර වෙලාවට ඔය වෙළඳපොළට ගියාම කොස්සක් මිලදී ගත්තාම අපිට මොබ් එකක් නිකන් දෙනවා කිව්වොත් අපි හරි කැමතියි. හැමෝම මිනිස්සු වරප්‍රසාද වලට කැමතියි. දැන් අපි වගා කරන්නේ මොනවා බලාපොරොත්තු වෙනද? අපේ දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය එළවලු පළතුරු ටික ලබා ගන්නද? ඊට එහා ගියපු වරප්‍රසාද අපිට ලබා ගන්න පුළුවන්ද? ඔබතුමා නිර්මාණ ශිල්පියෙක්නේ. ඔබට මොනවද මේ වගාව තුලින් ලැබුණේ? ඔබ වවලා දිනවද ඇත්තටම? ඔව්. මොනවද ලබා ගත්තේ? වවන්න ඕන දිනන්නම තමයි. එකම විශ්වාස කරනවා. මොකද හේතුව පරාජය අපිව ලුහු බැඳමින් ඉන්නවා. ඔයාලට මම සරල කතාවක් කියන්නම්. ලංකාවේ පොල්පල දාව අඩුයිනේ. ඇයි? ගස් කපලාද? ඔයා මොකද දැන් ලංකාවේ පොල්පල දාව අඩු වෙන්නේ පොල් ගස් කැපීම හින්දාද? පොල් රටින් ගේන්න වෙලා තියෙනවා. ලංකාවේ තීන පරිභෝජන උමනාවට දෙන්න පොල් නැහැ. මොකක් වෙන්න බැරිද හේතුව? හැබැයි අපිට දැන් පේනවා අලුතෙන් හදන ගෙවල් වල වහලවල් වල පොල් පරාල නැහැ. දැන් තියෙන්නේ කැම්පස් හරි මොන හරි එහෙම තියෙන දේවල්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට වහලා ගහන්න අපි දැන් යකඩ වෙන මෙටල් වර්ග පාවිච්චි කරනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ ඉතිහාසෙ වගේ පොල් ගස් කැපෙන්නේ නැහැ. ඒ වගේ ගොක් කතු කැපෙන්නේ නැහැ. ඒ වගේ පොල් මල් කැපෙන්නේ නැහැ. ඒ සියල්ල වෙනස් වෙලා. ඒ සියල්ල ඩිජිටල් වෙලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට පොල් මදි කන්න පොල් එළියෙන් ගේන්න වෙලා. එහෙමනම් එතන අපේ කිසියම් පරාජයක් තියෙනවා. මොකද්ද අපිට තියෙන පරාජය? පරාජය තමයි ලංකාවේ පොල් පළදාව අඩු වෙන්න බලපාන පරාගණය කරන කවුරු හරි කට්ටියක් මේකෙන් යන්න ගිහිල්ලා තියෙනවා. ඒ කට්ටිය ගියේ ඇයි? අපි කොහේ හරි තැනකින් යන්නේ ඇයි? අපි කොහේ හරි තැනකින් යන්නේ අපිට එතන ඉන්න බැරි නම්. අපිට එතන ගැලපෙන්නේ නැත්තම්. එතන අපේ ජීවිතයට තර්ජනයක් තියෙනවා. එහෙමනම් ලංකාවේ පොල් පළදාව අඩු වෙන්න, ලංකාවේ පොල් නිෂ්පාදනය අඩු වෙන්න තවමත් මම දන්නේ බලධාරීන්ට තේරලා තියෙනවද කියලා. ලංකාවේ උඩුගුවනේ පියාසර කරන මීමැස්සෝ එහෙනම් අපිට නැති වෙලා තියෙනවා. හැබැයි අපි හිතන පොල් ගස් කපන හින්දා තමයි වෙනව ඇත්තේ. පොල් පළදාව ඉතින් පොල් ගස් කැපුවනේ. ඉඩම් සංවර්ධනය කරන්න මේ කරන්න ගෙවල් හදන්න කැපුනේ නැහැ. ඉස්සර වගේ පොල් ගස් දැන් කැපෙන්නේ නැහැ කියන එක තමයි මං හිතන්නේ උදේ මහත් එක්කඟ වෙයි
මගේ අදහස. දැන් ඉස්සර වගේ පොල්ගස් කැපෙන්නෙත් නැත්තම්. එතකොට ඉස්සර වගේ පොල්ගස් සඳහා හානි කරන්නෙත් නැත්තං කවුරුත්. පරාගණය සඳහා අවශ්‍ය මීමැස්සන් හිඟකම සඳහා ඇයි ඔබ බලධාරීන්ට චෝදනා කරන්නේ? බලධාරීන්ගේ සම්බන්ධය මොකක්ද මේ කාරණාවට? ඔව් ඒක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක සම්බන්ධය තමයි සාමාන්‍යයෙන් ලංකාව ඇයි බලධාරීන්ට තියෙන්නේ දැන් පොල් සංවර්ධන මණ්ඩලය වගේ ඇයි අපේ සල්ලි වලින් නිකන් පඩි ගෙවන්නේ ඇයි මිනිස්සුන්ට? ඒකේ උඩ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම උපයන්නේ ඒගොල්ලන්ට පඩි ගෙවන්නත් එක්කනේ. ඔයා උපයන් දුලාශය ඒගොල්ලන්ට පඩි ගෙවන්නත් එක්ක. අපි මේ ගත කරන්නේ, අපි මේ කතා කරන්නේ, අපි මහන්සියෙන් අපි වැඩ කරන්නේ ඒගොල්ලන්ට පඩි ගෙවන්න. ඒතකොට ඒගොල්ලන්ට චෝදනාවක් තියෙනවා. ඒගොල්ලෝ හොයන්න ඕන කොහොමද මේක වෙන්නේ? මොකද්ද අපි මේකට කරන්නේ? එහෙම නැත්නම් අපි අපරාධයේ මිනිස්සු පත් කරගත්තේ දෙන්න. මොකට තව කතාවක් කියන්නම් ඔයාට. කවුද මේ වෙනකන් කියන්නේ පොල් පළදාව අඩුවීම සම්බන්ධව ලංකාවේ මීමැස්සාගේ අඩුවීම හේතු වෙන්නේ නැති කියලා? නම් පහුගිය දවසක බලන් හිටියා මේ කුෂිකර්ම ශේෂ්ත්‍රයේ කොහොමද මේ මීමැසි පාලනය ගැන වැඩමුළුවක් කරා. කොහොමද කරේ? මීමැස්සට සීනි දිය කළා හොම තියලා බොන්න දෙන්න එක තමයි ඒගොල්ලෝ උගන්වන්නේ. හැබැයි ඒගොල්ලෝ තාම කියන්නේ නැහැ ඔයාගේ ගෙදර ගෙවත්තේ දාස් පැල ටිකක් ඉඳ ගන්න. මෙන්න ලංකාවේ මීමැස්සන්ට හිතකර මල්. ලංකාවේ මීමැස්සන්ට හිතකර මල් වර්ග මම දැනුවත්ව මම එකතු කරලා 32ක් තියෙනවා. 32ක්. දැන් පුද්ගලිකව ඔබ ඒ දේවල් වගා කරලා තියෙන්නේ? ඔබ දායක වුණා? බොහෝ දේවල් තියෙනවා. මන් ළඟ තියෙනවා ඔය පහුගිය ඔය වගා රැල්ල එනකොට ඒක අපි ඒ නම් ටිකක් මතක් කරමුද කීපයක්වත්? ඉන්න මේ කතාව කියනකම්. හොඳයි. මීමැස්සන්ට හිතරක මල් වර්ග මම මතක් කරන්න සූදානම් නැහැ. ඒක හේතුවක් තියෙනවා. වගාරැල්ලේ ලොකුම ප්‍රශ්නේ මම ඒ හේතුව කියන්නම්. වගාරැල්ල පටන් ගන්නකොට කුෂිකර්ම අමාත්‍යාංශවත් කවුරුත් ලංකාවේ ඇට දෙන්න විදියක් හොයලා තිබ්බේ නැහැ. උදය දේවමුල්ල මහත්තයා හැමදාම කොහොමද අපි හැමදාම කතා කරේ COVID-19 පීරියඩ් එකේ කොහොමද මිනිස්සුන්ගේ අතට බීජ ගෙනියන්නේ මම එතුමාට යවනවා එතුමා මට යවනවා තව කාට හරි යවනවා ඊට පස්සේ අපි මිනිස්සුන්ට යෝජනා කරා කැමති ඕනම වෙලාවක ගිහලා සයිබර් අවකාශය බලන්න පුළුවන් අපි මිනිස්සුන්ට යෝජනා කරා කොහොමද ඔයාගේ ගෙවත්තට ඔයාගේ කුස්සිය කුෂිකර්ම අමාත්‍යාංශ කරගන්නේ කියලා අපි කොහොමද ඔයාගේ කුස්සිය ඇතුලෙන් ඇට හොයාගන්නේ කියලා කොහොමද ඔයා කුස්සිය ඇතුලෙන් පෝර ටික හදාගන්නේ කියලා. කොහොමද ඔයාගේ කුණු ටික කළමනාකරණය කරගන්නේ කියලා. ඊට පස්සේ තමයි ඔය කලින් කතා කර කුෂිකර්ම අමාත්‍යාංශයේ අර පැලවෙන්නේ නැති ඇට ටික ආවේ. හැබැයි මේ ඊට කලින් අපි ඒක කතා බහ කරලා තිබ්බා. එතකොට මිනිස්සු එහෙම උනන්දුවක හිටියේ. ওই වෙලාවේ මංගාව තියෙනවා මේ බොහොම මේ එක වටිනා ශාක වර්ග වල කලෙක්ෂන් එකක්. ඉතින් ඒක තිබ්බා අනිත්‍ය කියලා ගහක්. අනිත්‍ය දකුණේ අය කිව්වා අනිච්ච කියලා. ලංකාවෙන් අනිත් කට්ටිය ඔකට කියනවා අනිත්‍ය කියලා. සුදු පාට මල ගෙදරක යන්න ඇඳගත්ත පොඩි කෙනෙක් වගේ අර මොකද්ද කැන්ඩියන් ඩාන්ස් ඒ වගේ මලක් තමයි මේක හැදෙන්නේ. මම මේ මලත් එක්ක දාලා ගුවා මේ අනිත්‍ය මේ ගහේ තියෙන විශේෂත්වය මේකයි. මේකට පුළුවන් ඕගොල්ලන්ගේ ඔය තියෙන ෂුගර් වලට වේලෙන්නේ නැති තුවාල ඉන්සියුලින් නැතුව වේලන්න මෙහෙම කියලා කිව්වහම මගෙන් මේ පැල ඉල්ලුවදුලාශි මම හිතන්නේ ගණනය මගේ 2100 ගාන. අනේ අපිටත් පැලයක් දෙන්න. මංගා පැල තියෙනවා 20ක්. මදිනම් මම පැල කරලා දෙන්නම්. ඔයගොල්ලෝ මේක ගෙවත්තේ වවා ගන්න. බොහෝ අය කතා කරලා මේක ෆ්‍රී දෙන්නේ. 2000 ගානක් ඉල්ලුවා. අද වෙනකොට මේ මිනිස්සුන්ට ඒක මතකත් නැහැ. අද වෙනකොට මංගා පැල තියෙනවා දෙන්න කෙනෙක් නැහැ. සල්ලි වලට නිකන් දෙන්න කෙනෙක් නැහැ. දැන් මේ අනිත්‍ය කියන ගහ අපි සරලව ගත්තොත් මේ අනිත්‍ය කියන ගහ ලංකාවෙන් ඉස්සර ඔය අනිත්‍ය කූටු දන්න අපේ පරණ මිනිස්සු මේ හැම ගෙදර මිදුලකම අනිත්‍ය පඳුරක් තිබ්බා. ළමයින්ට ගැහුවේ අනිත්‍ය කෝට්ටෙන්. අපේ රටේ ඉස්සර ළමයින්ට ගැහුවේ අනිත්‍ය කෝට්ටෙන්. ඇයි? අනිත්‍ය කෝට්ටෙන් ඇඟ තැළුණත් ගුණයි. දඬුවම් දුන්නේ එහෙම. දැන් වගේ නෙවෙයි වෙලාවේ බොහොම පස්සේ. මුල් කාලාවේ අනිත්‍ය කෝට්ට. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ දේවල් සම්බන්ධව මීට වැඩි අපි සිවිල් පුරවැසියෝ වශයෙන් මෙච්චර කාර්යභාරයක් කරනවා නම් මම බලධාරීන්ට චෝදනා කරනවා බලධාරීන්ට එක අපි බලය දීලා පත් කරලා තියෙනවා මීට වැඩි කාර්යභාරයක් කරන්න දෙක බැරි නම් අත නොදා ඉන්න ඕනේ. හැබැයි බලධාරීන් නිතරම කරන්නේ සිවිල් සමාජය ඇතුලේ රැල්ල හැදෙනකොට රැල්ලේ උඩට ඇවිල්ලා පස්සේ රැල්ලට පයින් ගහලා වැල්ලට ගොඩ වෙලා යන එක. ඒක තමයි නවත්තන්න ඕනේ. ඔබේ නිර්මාණ සඳහා
නම් යොදා ගද්දී ඔබේ සහ පරිසරයේ තියෙන මේ හිතවත්කම ඔබ කොහොමද භාවිතා කරන්නේ? අපි දකින ඔබේ බොහොමයක් නිර්මාණ කූඹියෝ, කලා මැදිරියෝ මේ අපි දකින දන්න සත්තුන්ගේ නම්. ඒකේ මම නිර්මාණකාරට මුල්ම කාලේදී ගෑනු ළමයි ගෙනන් ටික දැම්මා. ඊට පස්සේ දැන් ඔය සෙනෙහවන්තයෝ නෑදෑයෝ වගේව ලංකා ඉන්සුරන්ස් සමාගම් අරගෙන ඉවරයි. ඊට පස්සේ ඉතුරු වෙච්ච ටික ඔය අර මාමා මේ මාමා චූටි මාමා කියන ටිකත් කට්ටිය ගත්ත. ඉතින් සත්තු වෙරෙන්න වෙන කාගේ නන්ද දාන්නේ දුලාශ? එච්චර ඒක පරිසරහිතකාමීම නෙමෙයි. ඉතුරු වෙලා තියෙන්නේ සත්තුන්ගේ නන් ටික. කණාමැදිරියෝ තමයි ඔගේ ලොකුම එක. කූඹියෝ කණාමැදිරියෝ කූඹියෝ කියන්නේ ලක්මාල් ධර්මරත්නගේ අධ්‍යක්ෂණයක්. මම කූඹියෝ ප්‍රොඩක්ෂන් ඩිසයිනර් විදියට වැඩ කර සහ රේඛී නිෂ්පාදකවරයා විදියට. ඒ වගේම කණාමැදිරියෝ මගේ තිර පිටපතක්. මම ඒකේ කතා කරේ ලංකාවේ ගස් කොහොමද ත්‍රස්තවාදීන් විදියට රටවල් විනාශ කරන්න පාවිච්චි කරන්න කියන එක. ඒ ගැන සෑහෙන සතුටු හින්දා මේ මං හිතන්නේ බොහෝ අය ඒක තාම ඊට පස්සේ මිනිස්සුන්ට දකින්න අවස්ථාවක් හම්බුනේත් නැහැ, වෙන්න ඕනෙත් නැහැ. වෙන්න ඕනි කියලා මං හිතන්නෙත් නැහැ. නමුත් කණාමැදිරියෝ ඇතුලේ මම කිව්වේ බෞද්ධ දර්ශනයේ එක කෑල්ලක්. ආබස්සර ලෝකේ ඉඳලා අපි මේ ලෝකෙට ආව කියන්නේ හරියට කණාමැදිරියෝ රෑනක් වගේ කියන ස්වයං ප්‍රභා සොකිය ශරීරය ආලෝක ශරීරයක් විදියට අපි අරගෙන ආවේ. ඒ ආවේ කණාමැදිරියෝ රෑනක් විදියට කියලා අපි කියනවා. අවසාන කාලේ ඔබට මතකද කණාමැදිරියෝ රෑනක් දැක්ක දවසක්? මම අවසාන වතාවට දැක්කා මගේ සීයාගේ කුඹුර යායේදී ගාල්ලේ හෝලුවා ගොඩ මගේ මතකේ හැටියට 90 ගණන් වල. ඊට පස්සේ මම කොළඹ හැදුන වෙටුනේ බොහෝ කාලයක්. ඊට පස්සේ මම කණාමැදිරියෝ දැකලා නැහැ. 97 මගේ මතකේ හොඳ නම් දැකලා නැහැ. මං කිව්වේ අන්න එහෙමයි අපි ආවේ. එහෙම ඇවිල්ලා අපි දැන් මොකද කරන්නේ? අපි දැන් ලොකු බොරුවක් කරනවා. සරල කතාව COVID-19 පීරියඩ් එක ගැන මේ දුලාශ කලින් උදය මහත්තයාගෙන් ආපු හින්දා මම එකක් කියන්නම්. ඔෆිස් එකේ ගස් වන්න පුළුවන්ද? ඔබතුමා කියන කතාව ප්‍රායෝගිකයිද? ඊට පස්සේ මේ මෙහෙම වෙන්න පුළුවන්ද? දැන් නාගරිකයෝ අපි දැන් රස්සාවට යනවා. රස්සාවට යනකොට තමන්ගේ ගෙවත්තේ ගෙවතුවා ගාවේ ගස් ටික මැරෙනව නම් ඒ ෆැමිලි ලයිෆ් නෑ එතන. කරුණා කරලා ඔබ රස්සාවට ගිහිල්ලා එනකොට ඔබේ ගෙදර ගස් ටික මැරිලා නම් ඔබේ බිරිඳ ඔබට ආදරේ නැහැ. ඔබේ දරුවත් එක්ක ඔබට සම්බන්ධයක් නැහැ. බිරිඳ සහ පවුල සහ දරුවන් සහ ගෙදර වගා කරන දේවල් එක්ක මොකද්ද තියෙන සම්බන්ධය? පවුල් ජීවිතයේ ආදරය බැඳීම කොහොමද මේ? බිරිඳ සහ ආදරේ සහ පවුල සහ දරුවන් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද දුලාශි? ඒ බැඳීමක්. ඔව් ඉතින් පවුලේ බැඳීම කොහොමද? දුලාශි ඔයාගේ තාත්තගේ දේ රකින්නවද විසි කරනවද? රකින්නවා. ඒක තමයි උත්තරේ. එහෙම නැත්තම් මං කියන ඕගොල්ලෝ නැවත හිතන්න ඕගොල්ලන්ගේ මේ COVID-19 පීරියඩ් එකේ ගස් ටික දැන් මැරෙනවා නම් දැන් ඕගොල්ලෝගේ පෞල් ජීවිත ගැන හිතනවා. හා කවුන්සිලර්ස්ලා හම්බෙන්න ගිහිල්ලා කතා කරන්න. දැන් පෞල් ජීවිත අවුල් ඕගොල්ලන්ගේ. ඔක තමයි මගේ උත්තරේ. හිතරි දෙයක් දන්නේ නැහැ. ඔක තමයි උත්තරේ මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් බලන්න ලංකාවේ මම එක හාමුදුරු කෙනෙක්ගේ බණ අහනවා. COVID-19 ආපු ගමන් හැම බින් අඟලම වවන්න ඕනේ කියලා බණ කිව්වා. මැද පීරියඩ් එකේදී පොඩි නිකන් අමුතු කතා ටිකක් කිව්වා. මෙහෙම වැව්වහම දඹුල්ලේ ගොවියට මොකද වෙන්නේ කිව්වා. ඊට පස්සේ අමුතු වතුර කතාවක් කිව්වා. උන්වහන්සේට තිබිච්ච ලොකුම ප්‍රශ්න තමයි මේ පිරිපහදු කරන ජලය වගාවට දාන එක. ඒතර මට උන්වහන්සේ ගැන අනුකම්පා දෙකක් ආවා. එක බුදුහාමුදුරුවෝම කියා දෙලා තියෙනවා ඌස දණ්ඩ, බීජ දණ්ඩ, වප්ප දණ්ඩ කියලා සූත්‍රයක්. ඒක උන්වහන්සේ කියවල නැහැ. බොහොම කනගාටුයි. එක දෙකමට ආව ප්‍රශ්නයක්. පන්සල්වල නාස්ති කරන්න වතුර ප්‍රමාණය ප්‍රශ්නයක් නෑ. මොකද අපිට ජල බිලක් එන්නේ, පන්සලට ජල බිලක් යන්නේ. නමුත් ඒ ටැප් එකෙන් එන්නේ පැන්නේ. අපේ ටැප් එකෙන් වතුරාවට. හින්දා අපි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. පොඩි අනුකම්පාවක් සහ පොඩි වේදනාවක් තියෙනවා. හැබැයි කියන්න තියෙන එකම එක කාරණාවයි අපි දැක්ක COVID-19 එන්න කලින් ලෝකෙ මහා සල්ලිකාරයෝ හිටියා. අච්චරයි මෙයා තමයි ලෝකෙ ලොකුම සල්ලිකාරයෙකුව, මං තමයි ලංකාවේ ලොකුම සල්ලිකාරයෙකුව. මාස 3කට වගේ පොඩි කාලයක් ඇතුලේ ලංකාවේ මහා ධනපතියෝ තමන්ගේ ව්‍යාපාරවලින් සේවක සංඛ්‍යාව හරි අඩකට අඩු කරනව නම් මම කියන්නේ තාමත් ගෙවතුවා ගාව ඇතුලේ විතරයි සත්‍ය තියෙන්නේ. ඔය සියල්ල බොරු මිත්‍යා. එහෙනම් මුදල් කියලා අපි නඩත්තු කරලා තියෙන්නේ ලොකු සංඛ්‍යාලයකන විතරයි, සල්ලි තිබිලා නැහැනේ. නෙමේද? එහෙනම් මම හැම වෙලාවෙම කියන්නේ මිනිස්සු තාම වවනවා. මේ ගෙවතුවගාරැල්ල කරපු මිනිස්සු තාම කරනවා. ප්‍රශ්නේ තින්නේ පාලකයා බලෙන් ගත්තා, පාලකයා අතර දැම්මා. එහෙනම් අපි දැන් අහනවා
කෝ අර පැලටිකට මොකද වුණේ අනේව හොඳට තියෙනවා මේ වැඩේ අල්ලලා ඇතැරලා තියන්නේ පාලකයන් විතරයි සමාවෙන්න මං ආයෙමත් ඔබතුමාට බාධා කරනවා. වත්ත අපේ, මිදුල අපේ, වගා කරන්නේ අපි, බීජ ගන්න අපි සල්ලි දීලා නොමිලේ ලබා දුන්නොත් ගන්නව එක වෙනම කාරණයක්. එතකොට අපේ මිදුලේ අපේ මහන්සියෙන් අපි හදන වගාව නවත්තන්න කොහොමද පාලකයාට හිමිකමක් අයිතිවාසිකමක් තියෙන්නේ? ඔබ ඇයි එහෙම චෝදනා කරන්නේ? එහෙම වුණාද ඇත්තටම? මේ ඇඟ මගේනේ. මේ කොණ්ඩේ මගේනේ. මේ කන්නාඩි දෙක මගේනේ. මේ දාන සපොත් දෙක මගේනේ. මේ ඇඳුම් මගේ, මේ ඔක්කොම මගේ. මේ ජීවත් වෙන්නේ මගේ රටේනේ. මගේ රටේ මේ. මට ඕන හැමදේම කරන්න පුළුවන්ද? එක. ගෙදර මගේනේ. ඒතර මගේ වයිෆුත් ඉන්නවනේ. ගෙදර මට ඕන විදියට නෙවෙයි වැඩිපුර තියෙන්නේ. මගේ වයිෆ්ට ඕන විදියට. දැන් ඔක මට ඕන විදියට තියාගන්න ගියොත් මට මොකද වෙන්නේ? ඒ වගේ. එතකොට පාලකයාගෙන් මේක ගලවන්න බෑ. ඒකේ හේතුවක් තියෙනවා. ඉතින් ඔයා කියන විදියට ඔය මොකුත් ඕනේ නැත්තම් දුලාශි. ඇයි අපි පාලකයෙක්පත් කරන්නේ? පාලකයන් මම චෝදනා කරන පළවෙනි කාරණාවක් තියෙනවා. ඒ තමයි කඩෙන් ගේන එළවලුවට දාලා ඒ කියන්නේ කඩෙන් ගේන එළවලු වලින් බීජ දාලා පැල කරාම මෙතුම දන්නව ඇති ගෙඩි හැදෙන්නේ නැහැ. එක දෙක පහුගිය කාලේ මතකයිනේ පෝර ප්‍රශ්නයක් ආවා. ඡන්ද පොරොන්දුවකටත් ආවනේ පෝර කියන එක. ලංකාවේ ගොවිවරුන්ට මාර ප්‍රශ්නයක් වුණානේ පෝර. අමතක කරන්න එපා. අපි මේ පෝර ප්‍රශ්නේ ඇති කරා පහුගිය කාලේ. ලංකාවේ මිනිස්සු මැසිවිලි කිව්වේ නෑ. අපිට පෝර නෑ අපිට පෝර ඕන කොහොමද අපි වවන්නේ? පෝර නෑනේ මාර වැඩේනේ. ලංකාවේ මිනිස්සු කිව්වේ නෑ. හැබැයි ඒ මිනිස්සුන්ට ආයි පාලකයා පෝර ගෙනල්ලා දානවා නම් අපිට මොකද හිතන්න වෙන්නේ? අපි ඕමු රටනගමු කියලා පාලකයෝම ගෙනල්ලා ඊට පස්සේ ඒකට මොකද වුනේ කියලා පාලකයෝ සහ පාලන තන්ත්‍රය බලන්නේ නැත්තම් මම ඉතින් දුලාශිට දොස් කියන්නේ පාලකයට දොස් නෙවෙයි කියන්නේ. මම කියන්නේ උදය මහත්තයා කලින් කිව්ව කතාවමයි. බැරි නම් නොගෙන ඉන්න ඕන. මිනිස්සු කරගෙන ගිය වැඩේනේ පාලකයා ගත්තේ. ඇත්තටම එයා කරපු දෙයක් නෑ. ඇත්තටම එහෙම කරපු දෙයක් මිනිස්සු තමයි කරගෙන ගියේ. එහෙමනම් අර අපි කියනවනේ මුරුන් ගත්තේ තියන්න එපා කියලා. අතුහයිය නැති හින්දා කඩාගෙන යනවා. බැරි නම් හිමිහිට නගින්න දෙන්න ඕනි. එහෙම නැතුව ලොකු විදියට මේක කතා කරන්න ගියොත් සමහර දේවල් සමහර නංගන් නැතුව කතා කරන්න බැරි නිසා මම මේක මින් එහා කතා කරන්නේ නැහැ. සරල කතාවක් මම කියන්නම්. මේ පහුගිය දවසක මම කෑම ඕඩර් කරපුවාම ගෙදරට එළියෙන් කමු කියලා. ඒ කෑමත් එක්ක පොඩි ඇට පැකට්ටයක් හම්බුණා. ඒක අපි පහුගිය කාලේ සිංහල ජාති අනම්මනම් කීකේ ගහපු ඒවට යන්න එපා කියලා වර්ජනය කරන්න කියපු ආයතනකින් තමයි ඒ ඇට පැකට් එක දෙන්නේ. ඒ ඇට පැකට් එක සම්පූර්ණ මේගොල්ලන්ගේ බිස්නස් ට්‍රික් එකක් තමයි. ඔව් ඇත්ත. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට සතුටක් තියෙනවා. ඒගොල්ලෝ ඇට පැකට් එකක් ගේනවනේ. එතකොට අපි අර ලියපු වචන අපි අර මහන්සි වෙච්චගේ සතුටක් හිතට එනවනේ. නේද? එතකොට මං කියන්නේ ඒ වැඩේ කරන්න තිබ්බේ ලංකාවේ පාලකයට. මොකද රජෙකුට ලේසි පාලකයෙකුට ලේසි ජනතාවට නායකත්වය දෙන්න. ඒක අපිට අමාරුයි. මොකද අපිට ඒ තරම් සම්පත් නැහැ. ඒ හින්දා. ඔක තමයි ඉතින් මගේ කර කියන්න තියෙන උත්තරේ. හිතවතුනි අපි හැමෝම අක්කර ගණන් මහ ලොකු ගෙවතුවල නෙමෙයි අද වෙද්දි ජීවත් වෙන්නේ. බොහොම පුංචි ඉඩ කඩක විශේෂයෙන් නගරාසන්න තදාසන්න ප්‍රදේශවල නම් පර්චස් 5ක් 6ක් වගේ පුංචි ඉඩ කඩක් අපිට තියෙන්නේ. ඒ වගේම තවත් බොහෝ පිරිසක් ඉන්නවා මහල් නිවාසවල ඉන්නේ. එතකොට වගා කරන්න කොච්චර අවශ්‍යතාවයක් තිබ්බත් වගා කරන්න ඕනේ කියලා කොයි තරම් හිත කිව්වත් ඉඩ කඩ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි වර්තමානයේ තාක්ෂණයේ තියෙන දියුණුවත් එක්ක ඉඩ කඩ ප්‍රශ්නය කළමනාකරණය කරගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවායි කියලා පරිසරවේදීන් කියනවා. අපි හමුවේ පිළිබඳව බුද්ධි මහත්මයා දැන් කෙනෙක් ඉන්නේ බොහොම පුංචි ඉඩ කරන් සමා වෙන්න කෙනෙක් නෙමෙයි බොහෝ දෙනෙක් අද ඉන්නේ බොහොම පුංචි ඉඩ කඩක තමයි. ඔබත් එහෙමනේ. ඔබ මේ අභියෝගය ඉඩ කඩ අභියෝගය ජයගත්ත කෙනෙක්නේ සාර්ථකව. වගාව සඳහා තියෙන ඉඩ කඩ මදි කියන අභියෝගය කොහොමද මේ අභියෝගය ජයගන්නේ? ඔව් ඒක ඉස්සෙල්ලා මම පොඩි දෙයක් කියන්න ඕන. දැන් මේ මාතෘකාවත් එක්ක අපි ඇත්තටම වගාව දිනන්නද කියන එක. ඒක මං කියනවා නිවැරදි වගාවක් වෙන්න ඕන කියලා. මොකද මේ අපි කතා කරන දේ මම මේක සමාජගත කරන්න හදන දෙයක් තියෙන්නේ කාබනික වගාවක් කියන එක. මේ රසායනික වගාවක් කවදාවත් නෙමෙයි. ඒක අපේ අතීත මුතුන් මිත්තවර මීගහ
අපිට අයින් කරලා ස්වාභාවික අපේ තිබුණු පෝර පෝෂක කටයුතු අයින් කරලා නොයෙක් බහු ජාතික සමාගම් ඒක හොඳට දන්නවා මේ අපිට ගෙනල් දීපු මේ රසායනික පෝර මේ කෘමිනාශක වල්නාශක මේ අරහා අපේ තිබුණු ස්වාභාවික පෝෂණ චක්‍රය විනාශ කරලා තියෙනවා. මේ ස්වාභාවික පෝෂණ චක්‍රය විනාශ කිරීම හරහා අපිට හෙට ඉපදින අපේ දරුවට හොඳ පසක් නැහැ. අපිට කවදාවත් නෑ අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ කලියුගේ වගේ යන්නේ දැන් මේක නරක වෙන්න යන්නේ මේක තමයි ස්වභාවය. එතකොට මේ පස නැති වෙනවා. එන ජීවීන්ට තව එන කුෂි මේ පලිබෝධ වේවා වල්නාශක වේවා අපි බෙහෙතක් හොයාගන්නවා. ඒකට අනුවර්තනය වෙන තව ගහක් නිර්මාණය වෙනවා. හොඳම උදාහරණ ඩෙන්ගු මදුරුව. ඒතර මේ වගේ යනකොට මේ කට්ටිය තව කම්පැනි තව වල්නාශකයක් කුමිනාශකයක් හොයාගන්නවා. මෙතනින් සිද්ධ වෙන්නේ අයිට වඩා විස වැඩි වෙනවා මිසක් විස අඩු වෙන්නේ නැහැ. මෙන්න මේ කටයුතු ගොඩාක් මෙන්න මේ රසායනික කෘෂිකාර්ම කෘෂි උපකරණ වල්නාශක හරහා අපිට ආපු ගොඩාක්ම නරක පැත්තට බලපාලා තියෙනවා. මේක තනිකොටම මේ ස්වභාවික පරිසරයේ තුලණයට ලොකු බලපෑමක් එල්ල කරපු දෙයක් තමයි මේ වල්නාශක කෘමිනාශක. ඒක නිසා මම හැමදෙයක්ම කතා කරන්නේ මේ ස්වභාවික කාබනික පෝර භාවිතා කරලා අපේ මේ පරිසරයත් එක්ක අපි ජීවත් වෙන පරිසරයත් එක්ක අපිට කවදා පරිසරයට බලපෑම් කරන්න බෑ. අපිට පරිසරයත් එක්ක ගිහිල්ලා අපිට මේ දිනන්න බෑ. ඒක හොඳම උදාහරණයක් තමයි මේ කොරෝනා මේ කාලේ. ගොඩක් අයගේ වාහන නැති වුණා, දුවන්නේ නැහැ, පාර ක්ලියර් වුණා. ඊට පස්සේ මොකද උනේ? ගස් ටික හැදුනා. අර කැලේ හිටපු සත්තු ටික පාරට ආවා. ඕසෝන් විස්තරය නැවත යථා තත්ත්වයට පත් වුණා. මේ පොඩි කාලයක් මූදේ තියෙන වතුර ටික නිල් පාට වුණා. ගඟේ වතුර ටික හරියට බහැලා ගියා. ඇයි? මේ පොඩි බලන්න මේ පොඩි මිනිස් ක්‍රියාකාරකමක් මාස 3ක් නැති වුණාට පස්සේ මේ පරිසරය කොච්චර ඉක්මනට සමතුලිත වුණාද කියන එක. ඒතර අපි එහෙනම් මේ වගාව කරන්න ඕන මෙන්න මේ ස්වාභාවික මේ ස්වභාව ධර්මයත් එක්ක මේකට පටහැනිව නෙවෙයි. ඒතර මේක මූලික දැන් පරමාර්ථය දෙන කට්ටියට මේ කොහොමද මේ පොඩි ඉඩ ප්‍රමාණය මෙන්න මෙච්චර ගැළපෙන වගාව. ඒතර තව බලපෑම් වැඩි. රසායනික පෝර දාන්නෙත් නැහැ. කාබනික පෝර දාලා මේක කරන්න පුළුවන්. අපිට නොඑක ආකාරي අපි ඉස්සෙල්ලා දැනගන්න ඕන මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ පවුලට කී දෙනෙක්ද ඉන්නේ. මේ පවුලේ අපට මිරිස් කරල් කොච්චර මිරිස් කොච්චර ඕනද? මම උදාහරණයක් කරන මිරිස් ගස් 10යි. කරිවිල වැල් 3ක් 4ක් තිබුණා නම් හොඳට ඕම ඇති. පම්බොටු ගස් 4ක් විතර ගත්ත අවුරුද්දක් මේ ගෙවතු වගා මේ වගේ තක්කාලි ගස් 5ක් 6ක් වගේ ආවනම් අපිට මොකද අපි හැමදාම අපි මේ දවසේ තියෙන අපේ පරිභෝජන අපි දන්නවා අපේ මාස දෙකක බිල් බැලුවනම් මේ කඩෙන් ගෙනාපු කොච්චරද අපේ එළවලු පරිභෝජනය කියන. ඉතින් මේ ටිකත් එක්ක අපිට මේක අපිම හිතා ගන්න ඕන කොහොමද මේක කරගන්නේ කියලා. එතකොට මෙතෙන්දී අපිට තියෙන ඉඩ ප්‍රමාණය කොච්චරද? ඉඩ ප්‍රමාණයේදී පර්චේස් අපිට තියෙනවා නොඑක් තාක්ෂණික ක්‍රම. මේක ගොඩක් අපි ඉස්සෙල්ලා තියෙන අපිට මේක හැංගීමක් එන්න ඕන මේ වගාව කරන්න. වගාව කරන්න හැංගීමක් ආවම නව නිර්මාණ මේ තුලින්ම බිහි වෙනවා. අපිට තියෙන මේ තියෙන ඉඩකඩේ අපි කොහොමද කරන්නේ? මම මේ කියන්නේ මම ප්‍රායෝගිකව විඳපු දේ. මම ප්‍රායෝගිකව මේක කරපු දේ. අපිට ගෙදරට ගේන දැන් අපිට හාල් පොල් අපේ නාගරිකයට ගේන්න බෑ. අපිට හාල් ටික ගෙනනේ කිලෝ 5 10 බෑග් වල. මේ බෑග් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ වගා මල්ලක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක හොඳ දෙයක් ඒක. මේක එතකොට මේක එළියට දාන්න ඕනත් නැහැ. මේක දිරලා යනවා. මේකෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවා. අපි නොඑක් අපි ගේනවා මේ බීම බෝතල් ගේනවා. රට බීම ගේනවා අපි ගෙනල්ලා මේ බෝතලේ පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය මෙගා සාමාන්‍ය ලීටර එකමාර වගේ බෝතල් කැරට් රාබු මේ වගේ දේවල් අලවලට ලස්සනට මේක එල්ලන්න පුළුවන්. මේක ගෙදරකට සාමාන්‍යයෙන් කැරට් කැරට් ඒ වගේ 12ක් සාමාන්‍යයෙන් කැරට් ඒ වගේ 10ක් 15ක් වගේ හදාගත්තොත් අපිට පරිභෝජන. එතකොට මේක ඉවර වෙනකොට අපි දැනගන්න ඕන කොහොමද අනිත් කැරට් වලේ කවද්ද හිටව ගන්න කියන එක. ඒක අපි අතරම එතකොට මේ පවුලේ මේ කට්ටිය නේ. අපේ දරුවෙක් ඉන්නවා වගේ. ඒ දරුවට කියනවා ඔයා බලන්න පුතේ කීයද කොච්චරද කියලා. අර දරුවා ඉගෙන ගන්නවා කැරට් ගහකට ලයිෆ් ටයිම් එක මෙච්චරයි ආස් යන තියෙන්නේ කොහොමද කරන්න කියලා. ඉතින් මේ වගේ ඒ දරුවටත් ඒ අරහා අපි යම්කිසි ඉගැන්වීමක් කරනවා. එතකොට මේක අපිට එල්ලන්න පුළුවන්. මේ පොඩි ඊට කඩේ උඩ එතකොට යටි වගාවක් උඩ වගාවක් මේ වගේ මේ තියෙන අපිට තියෙන ඉඩකඩ ප්‍රමාණය මනාව කළමනාකරණය කර ගැනීමයි මේකට වෙලා තියෙන්නේ. ඇත්තටම දුකයි කියන සමහර ගොඩක් අර තැන් තිබුණට අපිට ඒ සහයෝගය දෙන්නේ නැහැ. අපිට ඇවිල්ලා ඒක අපිට කියලා දෙන්නේ නැහැ. ඊට වඩා දෙයක් අපිට පුළුවන් ඔය මේ YouTube එකේ නොඑක් මේක කරන සිවිල් සමාජයේ පුරවැසියා මේ සමාජගත කරන දේවල් අර අපිට එයාලා කරපු එයාලගේ අත්දැකීම් අපිත් එක්ක එකතු කරගන්නවා. ඒතකොට අපිට ඒවෙන් එකතු කරගන්න පුළුවන්. ඒතකොට මේ වගේ දේවල් වල අපි මූලිකවම මේක විතරක් නෙවෙයි. අපි ගෙවතු වගාව කියන්නේ මොකක්ද කියන
කියන එක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ගෙවතු වගාවක් කියලා අපි ඇත්තටම කියන්නේ පළතුරු, එළවලු, පොඩි ඖෂධ. ඒතකොට ගෙදර කියන මේ හදන එළවලුවේ රසකාරක ගෙදර ගෲප් මම උදාහරණයක් මගේ ගෙදර දැන් අපේ වයිෆ් ඉන්නවා. ඉතින් එතන පොඩි මේ පෝච්චි 20ක් විතර තියලා මින්ට් කොලයක් බිලීෆ් කියලා හොඳම මේ අපේ කොලොස්ට්‍රෝල් නැති කරන සුග අඩු කරන එක ඕල් ස්පයිස් වල ගහක් තියෙනවා. ඔය වගේ ගස් තියෙනවා. මේ බතර පොඩ්ඩක් දැම්මම හරි සුවඳයි ඒක. මේ වගේ අපිට අර ස්වාභාවික වසවිස නැති ආහාර රසකාරක කෘත්‍රිම රසකාරක නේ අපි මේව පාවිච්චි කරන්නේ. මේව කුස්සීම පොඩි එළියෙන් අපි පොඩි තනක් තියෙනවා. එතන පොඩි පෝච්චි ටික එල්ලන්න පුළුවන් බිත්තිය. ඉඩ එපා ඒකට. අපිට ඒකට ක්‍රම තියෙනවා. වතුර දාන්න පොඩි බටයක් දාලා මේක වතුර දාලා ඒකට වැටෙන්නේ වතුර කොහොමද? මේව දැන් අපි කියනට වඩා මේව ප්‍රායෝගිකව කරනකොට ඉබේම තේරෙනවා මේක කොහොමද කරන්න කියලා. මේකට කොහොමද වතුර වැඩිද? වතුර අඩු වෙනවද? අපි අඩු කරන්න ඕනද? මේ වගේ නොඑක් දේවල් අපි මේ කරනකොට අපි අත්දැකීමෙන් ගන්න ඒ දේ තමයි ගොඩක්ම බලපාන්නේ. එතන ඒ වගේ අපිට ආහාර රසකාරක හදාගන්න පුළුවන්. බීම. ඊට පස්සේ තව අපිට දැන් ගෙදරක දැන් තාක මම ගෙයක් ගත්තොත් දැන් තට්ටු දෙකේ ගෙවල් සමාන තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් තට්ටු දෙකේ ගෙදර රූෆ් එකක් ගහන මුදලම තමයි අපිට ස්ලැබ් එකකට යන්නේ. ඒතර ලොකු වෙනසක් නැහැ. ඉතින් අපි මේ කොළඹ වගේ තැනක තියෙන. ඉතින් අපිට පුළුවන් මේක මේ භාවිතය මම භාවිතා කර ඒ උපක්‍රමය ගොඩක් භාවිතා කරා. එතකොට මට ඒ හම්බුණු රූප් টොප් එක ඒක වගාවක් විතර භාවිතා කරා. දෙකේම මුදල එකයි. අර නිකන් අර මෙතුම කිව්වාගේ පොල් ගස් කපලා නිකන් විනාශ කරලා මේකට යන්න ඕනේ. අපිට මේ තියෙන ඒ වගේ ස්වාභාවික ගස් විනාශ කරලා වහලවල් ගහන්න යන්න ඕනත් නැහැ. පොල් ගස් නැත්තම් යටින් පිටරටින් කැම්පස් ලී ගෙවන්න අපේ මේ හම්බ කරන සල්ලි පිටරට දෙන්නත් ඕනේ නැහැ. අපිට පුළුවන් මේ වගේ දේවල් පාවිච්චි කරන්න. මේවා ඒ කට්ටිය මේක සමාජගත කරන්න ඕන. දැන් මේක මම හිතලා මෙහෙම කරන දෙයක් නේ. ඉතින් අපි පුළුවන් විදිහට කරන නමුත් අර ගොඩක් අයට වගකීමක් තියෙනවා මේ වගේ දේවල් කොහොමද කරන්නේ අපි අර මේ තිරසාර සංවර්ධනය කොහොමද යන්නේ කියන එක අපි මේක සමාජගත කරන්න ඕනේ. නැතුව මේ අර එක වෙලාවට රැල්ල ඇවිල්ලා ඒක නැති වෙලා යන එක නෙමෙයි කරන්න ඕන. ඉතින් මේ වගේ අපිට මේ ස්පේස් එක දැන් මම ඔය කිව්ව විදිහට ගස් ටික බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි ලොකුම දේ තියෙන්නේ අපි දැනගන්න ඕනේ මේ ගහක පළදා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. කොච්චර කාලෙකින්ද එන්නේ කියන එක. අනිත් එක මේක ලොකුම දේ තමයි තියෙන්නේ. පොඩ්ඩක් හිතන්න සමහර තැන්වල ගෙදර වයිෆුයි හස්බන්ඩ්ුයි දෙන්නම ගෙදර ජොබ් එකක් කරනවා. නමුත් ගොඩක් තැන්වල වෙන වෙලාවල් වලට එනවා. අපි බලන්න කොච්චර මේ ගෙදර මේ වගාව මේ පොඩි කාලේදී මේක ගෙවතු වගාවේදී අපිට තියෙන කෘමි මේ හානි මේව දේවල් නැති කරගන්න පුළුවන් අපි පොඩා පැල ප්‍රමාණයක් අපි පාවිච්චි කරන්නේ. එතකොට එක ගහකට හැදුනොත් අපිට මේ ගහ අයින් කරන්න පුළුවන්. එතකොට මේ ගස්වල තැන් වල වෙනස් කරන්න පුළුවන්. හිරු එළියට ආවරණය කරන්න අඩුවෙන් නම් ඒක සංවේදී නම් අපිට ක්‍රමක්‍රමයෙන් පෝච්චි වලින් හිරු එළියට සංවේදී කරගන්න පුළුවන්. එතකොට ඒ වෙලාවල් වලට අපිට ඒ තැන් වලින් කරගන්න පුළුවන්, තියන්න පුළුවන්. මේ වගේ නොඑක් අපිට උපක්‍රම භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේක ගොඩක්ම මේ දැන් මේ වගේ ස්පේස් එක භාවිතා කරන්න ඕන අපේ සිරස් තලයේ තමයි අපිට ගොඩක්ම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මේකට දෙන වගා කුළුණු හදන්න පුළුවන්. එතකොට සිරස් තලයේ තියෙන මේ ස්ටෙප් වගේ පඩි දාලා මේක අපි හිරුවෙලියනේ ගොඩක් ගන්න තියෙන්නේ. මොකද ගොඩක් අය මට කතා කරලා කියන්නේ මේ හදනව ගෙඩි නෑ කියලා. ගෙඩි තියෙන නම් හිරුවෙලිය දෙන්න ඕන. ඉතින් ඕක තමයි සාමාන්‍ය තත්ත්වය. ඉතින් මේ වගේ පොඩි වර්ටිකල් ලෙවල් බිත්තිය ගෙදර පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ගෙදර දැන් රෝලර් ෂටර් එකක් තියෙනවා නම් ගෙදර ඒ උඩ තියෙන කොන්ක්‍රීට් එක දාන ඒක උඩ හදා ගන්න පුළුවන්. මේ වගේ ගොඩාක් තැන් තියෙනවා. කරන්න බැරි නැහැ. මොකද ඒක කරලා තියෙනවා ගොඩක් දේවල් කට්ටියට බලන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ දේ හරියට කළමනාකරණය කරලා අර අපි රැකියාවට ගිහිල්ලා දැන් අපේ ගෙදර එළවලු ටික ගන්න කෑම ටික හදාගන්න අපි නිකන් හිතලා බලන්නකෝ අපි කඩේට කොච්චර වෙලාවක් ගත කරනවද එතකොට අපි ඔය අර මම කලින් කිව්වා වගේ ජිම් එකට යන කොච්චර වෙලාවක් ගත කරනවද මේ ක්‍රියාදාම වලට මේ කාලය මෙතනට වැය කරනවා නම් අපිට ඒ කටයුතු වලින් අපිට ඒ දේ ලැබෙනවා නම් අපිට ජිම් එකට ගිහිල්ලා දැන් ඇත්තට ජිම් එකට ගිහම කරා ජිම් එකට ගිහලා මම අත්දැකීම දැකලා තියෙනවා. මොකද මමත් ඕක ඇවිල්ලා එක දවසක් මම ගිහිල්ලා තියෙනවා බලන්න. ඉතින් මටත් පස්සේ තේරුණා මේ මොකද්ද කියලා. ජිම් එකට ගියාම ගොඩක් අය අර ශක්ති ජනක පාන කියලා ඇල් වතුරත් එක්ක බොනවා ඉතින් අරක දාලා. ඉතින් අරක දැන් මම මගේ වෛද්‍ය හිතවදගෙන් මහුවා කියනවා. ඉතින් වකුගඩු දෙක ඉවරයිලු ඉතින්. ඉතින් ඇත්තටම දැන් අපි මොකද්ද මේ කරන්නේ? අර හැංග හදා ගන්න ඕන එක අපි ගෙදරින් ඉඳන් අර ටික කරනවා නම් අපිට අපේ වකුගඩු දෙකත් ඉතුරු වෙනවා.
අපිට අර අපි ස්පිතාදන බේට්ටිකත් ඉතුරු වෙනවා. එතකොට අපි ඒ බේට්ටි අඩුවෙනකට මොකද රටේ විදේශ විනිමය පිටට යන්නේ. අපි එතනට අදායක අතර මේව මුදල් විදිහට කරන්න ගොස් මෙතුමා කිව් විදියට මේක ලොකු ගාණක්. මේක අපි දැන් මෙහෙම කරන්න ගියාට මේක සමාජගත කරලා මෙහි තියෙන වාසිය රටක සංවර්ධනයට රටට ඇත්තටම හරි ආදරයක් තියෙන ඒ මිනිස්සු ඉන්නවා නම් එයාලා මේක පෙන්වන්න ඕන. මේක පෙන්නලා මිනිස්සුන්ට මේක කරන්න පුළුවන් කියලා කියනවා. දැන් අපි මේ කරගෙන යනකොට සමහර අය අහන්නේ ඔයාගේ වතුර බිල. ඇත්තට අපි මේ ඉන්නේ දැන් කොළඹ. ඉතින් මමත් මේ උත්සාහ කරේ ඔබතුමාට මතක් කරන්න ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයෙන් කියනවා පානීය ජලය ලීටරයක් අපි පානය කරන ජලය බවට පත් කරන්න ඔවුන් රුපියල් 50ක් වියදම් කරනවලු. හැබැයි අපි ගෙවන්නේ රුපියල් 10ක් වගේ ප්‍රමාණයක්. ලොකු අලාභයක් තියෙනවා. පරතරය විශාලයි. ඒ වගේම ජලගෝලයේ අසමතුලිතභාවයක් තියෙනවා. අපිට පරිභෝජනය සඳහා ජලය නිෂ්පාදනය කරගන්න බෑ. මේ සබහාදහමේ ක්‍රියාකාරීත්වය මත තමයි ජලය අපිට ලැබෙන්නේ. දැන් මේ තියෙන පුංචි වතුර ටික මේ මෙච්චර වියදම් කරලා පිරිපහදු කරලා අපිට දෙන වතුර ටික බොන්න දෙන වතුර ටික පැලවලටත් දාන්න ගියාම මේ හානිය අපිට නවත්තන්න බෑ. ඒත් එක්කම යසට අර පිරිමැස්මට සකස් කරගෙන තිබ්බ සකසුරුවම්කමට හදාගෙන තිබ්බ ගෙදර බැලන්ස් ෂීට් එක වතුර බිල වැඩි වීමත් එක්ක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන් වගා කරන්න ගිහිල්ලා අපි මේ කරගන්නේ අලාභයක් නෙමෙයිද? සමාවෙන්න. බුද්ධමාත්මය එකට උත්තර දෙන්න මට දෙන්න ඊට පස්සේ බුද්ධමා උත්තර දෙන්න. වෝටර් බෝඩ් එකට වැඩිපුරම වියදම් යන්නේ මොකටද කියලා අහන්න කියන්න. දුලාසේ වෝටර් බෝඩ් එකට වැඩිපුරම වියදම් යන්නේ වතුර වලට ක්ලෝරින් කලවම් කරන්න. ක්ලෝරින් වලට යන ගාන පුළුවන් නම් ඒගොල්ලන්ගේ මේ වියදම් ලැයිස්තුවේ කියන්න. අනිත් එක ඒගොල්ලෝ කවදාවත් අහලා නැහැ නේද මේ වතුර බෝතල් කරන සමාගම් වතුර හදන්නේ නැහැ කියලා. වතුර බෝතල් සමාගම් වතුර නෙමෙයි හදන්නේ බෝතල්නේ. ඒගොල්ලන්ට ඒකටත් විරුද්ධ වෙන්න කියන්නකෝ. මොකද්ද මේ වෝටර් බෝඩ් එකට තියෙන ඇඟේ අමාරුව? මේ කවුරු හරි මිනිස්සෙක් ගෙදර පැල ටිකක් පැල කරගෙන ඒකට වතුර ටිකක් මේ අර ටැප් එකෙන් අරන් දානකොට මේ මොකද්ද මේ ඇඟේ අමාරුව? ඔච්චරම ඇඟේ අමාරුවක් නම් තියෙන්නේ මේ පැල ටිකෙන් එන වසවිස නැති භෝග ටික කැල්කුලේට් කරලා වසවිස සහිතව ගත්තොත් ඒකට බෙහෙත් ගන්න යන ගාන කැල්කුලේට් කරලා ඒ ගාන ගවර්න්මන්ට් එකේ ඩිසිෂන් එකක් හැටියට වෝටර් බිල් එකෙන් අඩු කරලා දෙන්න කියන්නේ. ඔච්චරම ඒ ආයතනවල ගණකාධිකාරීවරු ඉන්නවනේ. දැන් අපි කඩෙන් ගෙනලා කනවා නම් වසනේ. එතකොට බෙහෙත් ගන්න යන්න වෙනවනේ. අපිට ලොකු වියදමක් යනවනේ. ඒක කැල්කුලේට් කරන්න කියන්නේ. ඊට පස්සේ මේ වෝටර් බෝඩ් එකේ වතුර ටික දාලා ගෙදර මේ ඕගනික්ස් එක පැල කරලා ගන්න භෝගවල භෝග පරිභෝජනය කිරීම ගැන නිරෝගීකම කැල්කුලේට් කරන්න කියන්නේ. අර යන වියදමක් තියෙනවනේ. නිරෝගී මිනිහෙක් හදන්න වෙන්නේ නැහැ නේද? එතකොට අර බෙහෙත් වල වියදම් යනකොට ඒ ටික මේ දීමනාවක් හැටියට වෝටර් බෝඩ් එකට කියන කපන්න කියලා. ඒකට වෝටර් බෝඩ් එකයි සෞඛ්‍ය අමාත්‍යාංශයයි ගෝජන සේවා අමාත්‍යාංශයයි කුසකර්ම අමාත්‍යාංශය මේවා එකතු වෙන්න කියන්නේ. ඒ අමාත්‍යවරු ටික එකතු වෙලා මේක පොඩි මීටින් එකක් තිබ්බන මේක ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. වෝටර් බෝඩ් එකේ වැඩේ නෙමෙයි කරන්නේ. අපි ලෙඩ කරන එකනේ කරන්නේ. අපි කියන්නේ ඔයගොල්ලෝ ක්ලෝරින් දාන්න එක එපා කියලා. වෙන කරන්න දෙන්න දෙන්න. හැබැයි වෝටර් බෝඩ් එක කියන්න එපා ක්ලෝරින් දාපු වතුර මේකට දාන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. ක්ලෝරින් එක තියෙන වතුර මේ මිරිස් පැලයට දාන්න ප්‍රශ්නේ අපිට තියෙන්නේ. පුළුවන් නම් ක්ලෝරින් ටික අඩු කරලා දෙන්න කියනකො වෝටර් බෝඩ් එකට. බිල ගෙවන්නේ අපිනේ. වෝටර් බෝඩ් එක කවදාවත් අහලා තියෙනවද කියලා කතා කරලා තියෙනවද මේ තමන්ගේ පාරිභෝගිකයාගේ මේ මිල වැඩි බිල එන්න වැඩි වෙනවා. ඒකට මොකක් හරි විකල්පයක් කරන්න ඕන අපි කියලා. කවදාවත් කතා කරලා තියෙනවද? මම කියන්නේ මේක තමයි. අර මතු පිටින් පෙනෙන දේ සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නැත. දැන් කුෂිකර්ම අමාත්‍යාංශය තමයි මැද්දට පැන්නේ මේ ගොවිජන සේවා එකත් එක්ක අපේ මේ ගෙවතුව ගාවට. පහුගිය ටිකේ මම හිතන්නේ ගොවිජන සේවාවේ ඩිරෙක්ටර් ජෙනරාල්තුමා මේ රූපවාහිනියෙන් එහාට කොහෙද ගියේ නැවුදේ පාන්දර. හිටියේ මෙතන. දැන් එතුමා නැහැ. ඉතින් ඒ වෙලාවේ වෝටර් බෝඩ් එකට ඇවිල්ලා කියන්න තිබ්බනේ ගොවිජන සේවා ඩිරෙක්ටර් ජෙනරාල්තුමාට මේ ඔබතුමා කරන වැඩේ හරි අපරාධයක් වෙනවනේ මේ අපේ වතුර ටික මේ අපතේ යනවනේ කියලා. ඒගොල්ලෝ ආණ්ඩුවේ අයනේ. රාජ්‍ය සේවයනේ. ඒ වෙලාවේ කතා කරේ නැහැ නේක. දැන් හැබැයි ගොවිජන සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් නැහැ.
ආණ්ඩු වෙබ්සයිට් එකත් නෑ හිමීට ගොයතුවගෙන් හැමෝම ඇත්තලයනකොට මෙම්බුලි බෝට පෝට් එක ඇවිල්ලා තව මොකද කතාවක් කියනවා. සහිට ඉස්සලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා මේ වතුර බිල වැඩි වෙන එක ගැන කතා කරනවා. ඊට පස්සේ තව කෙනෙක් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරනවා. මේ රටේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි මේ අර මේ ෆින්ලන්ඩ් අධ්‍යාපනය ගැන කතා කරනවා. ඒ කතා කරන ගමන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරනවා. ගෙවතු වගාව කියලා කියන්නේ නැචුරල් ඉන්ටෙලිජන්ස්. මේක තමයි මෙතන තියෙන ගැඹුරුම සහ පළල්ම සහ අත්‍යවශ්‍ය මාතෘකාව. ඒකට වෙන දවසක් දාගන්න දුලසි. ගෙවතු වගාව කියන්නේ නැචුරල් ඉන්ටෙලිජන්ස්. ඕගනික් කියන්නේ නැචුරල් ඉන්ටෙලිජන්ස්. වසවිෂ පොහොර කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ප්ලාස්ටික් බෝතල් වල වතුර කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. බොරැල්ල කනත්ත වටරවුමේ තියෙන ගහ කපන එක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කරතියන් ඉන්න මිනිහෙකුට මාර වැඩක් වුණාට නැචුරල් ඉන්ටෙලිජන්ස් දන්න අඩුම ගානේ දාම්පාරල් ගිය මිනිහෙකුට හිනහ යන කතාවක්. දහම කියන්නේ සබහා දහම. බුදුහාමුදුරුවෝ කිව්වේ සබහා දහමේ මොකද වෙන්නේ කියලා. මේ ස්වභාව දහමේ තියෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නෙමෙයි. මේ මොලේ තියෙන්නේ මොලේ සෛලවල තියෙන මේ නියුරෝන බිලියන දසලක්ෂ ගානේ තියෙන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නෙමෙයි නැචුරල් ඉන්ටෙලිජන්ස්. ගෙවතු වගාවේ තියෙන්නේ ඕගනික් වගාවේ තියෙන්නේ මීමැස්සගේ තියෙන්නේ දාස්පතිය මලේ තියෙන්නේ නැචුරල් ඉන්ටෙලිජන්ස්. මෙන්න මේ නැචුරල් ඉන්ටෙලිජන්ස් ගැන දන්න මිනිහෙක් ගෙවතු වගාවට වචනයක් කියන්න බෑ. මොලේ ප්ලාස්ටික් හිරවෙච්ච ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කරතියාගත්තු මිනිස්සු තමයි. දහම දන්නේ නැති මිනිස්සු තමයි. පන්සල් ගිහලා බුදුන් ඇඳලා බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද කියලා දශමික අවබෝධයක් තියෙනවනේ. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන වචනේවත් කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරන්ට විරුද්ධ බුදුදහමට විරුද්ධ මිත්‍යා දෘෂ්ටිකයෝ නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වෙනුවෙන් පෙනී සිටින අය තරම් මිත්‍යා දෘෂ්ටිකයෝ ටිකක් මේ ලෝකේ නෑ. හැබැයි අපේ වෙළඳ ප්‍රජාව ව්‍යාපාරික ලෝකයේ මේ අලුත් වචනයක් කියන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මාරයි කියනවා. ඔය වෝටර් බෝඩ් එකට කියන්න තියෙන්නේ. කරුණාකරලා නැචරල් ඉන්ටෙලිජන්ස් ඉගෙන ගන්න. එතකොට අර වතුර වලට දාන ක්ලෝරින් ටිකත් අඩු වෙයි. ඒගොල්ලන්ට වියදමත් අඩු වෙයි. අපේ බිලත් තව අඩු කරගන්න පුළුවන් වෙයි. සහ අපි නිරෝගී මිනිස්සු බවට පත් වෙයි. සමාවෙන්න මම මැදිපැල්ල ගෝඩ මට මේක නොකියවේ. හොඳයි. අපි විරාමයක් ලබා ගන්න සූදානම් වෙනවා. විරාමයෙන් අනතුරුව ඔබතුමාගේ ප්‍රශ්නය සඳහා අපි පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඔබත් මේ පිළිතුර සම්බන්ධයෙන් සෑහීමකටපත් නොවන අවස්ථා ඇති, ගැටලු ඇති. ඒ ටික ඔහොමම තියාගෙන ඔතනම ඉන්න. අපි විරාමයකින් අනතුරුව ඒ සියලු ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න සූදානම්. විරාමයෙන් අනතුරුව අපි එකතු වෙනවා නැවතත් කාලාත්‍රේ කතාබහත් එක්ක. විරාමයට යන්න කලින් අපි කතා කරමින් හිටියේ වවන්නෝ දිනනවද නැත්තම් වවන්න ඕනේ දිනන්නමද කියන මාතෘකාව ගැන. ඒත් එක්කම අපි විරාමයට යන්න කලින් නැහුවා ප්‍රශ්නයක් අපේ පරිසරවේදී ඉංජිනේරු බුද්ධිමංගල මහත්මයාගෙන් වගාව සඳහා ජලය භාවිතා කිරීමේදී එකක් ගෘහණියෝ විදිහට කාන්තාව විදිහට අපිට දැනෙන ලොකුම ගැටලුව වතුර බිල වැඩි වෙන එක. අනිත් එක ජලය අපතේ යාම අපිට ජලය නැවත නිෂ්පාදනය කරන්න බැරි හින්දා උදය මහත්මයා මොනවා කිව්වත් චාමර මහත්මයා එකඟ නොවුනත් අපිට ජලය සම්බන්ධ ගැටලු තියෙනවම තමයි. දැන් වතුර ටික පරිස්සම් කරගන්නත් ඕනේ. වතුර බිල අඩු කරගන්නත් ඕනේ. නැත්තම් තියෙන ගානට පවත්වගෙන යන්නත් ඕනේ. මේ දෙකම කරන ගමන් අපි කොහොමද වගා කරන්නේ? ක්‍රමයක් තියෙනවද? ඇත්තනම අපි මෙතන ඉස්සෙල්ල මම මූලිකව කියන්නම් අපි වරද්දාගත්ත තැනක් තියෙනවානේ. ඉස්සෙල්ල ඇයි අපිට මේ ජල වෝටර් බෝඩ් එකක් කියලා එකක් ආවේ? දැන් ඔය ආවේ අපිට ඉස්සෙල්ල තිබුණේ වතුර හදන්නත් බෑ, නැති කරන්නත් බෑ. ඒකත් හරි. එතකොට මේ වතුර ටික කවුද විනාශ කරේ? වතුර නැති කරන්න පුළුවන් නේ. සමහරලාට වගා ඒකට ලොකු වියදමක් යන්න වෙනවා. ඉතින් ඒක මේක ගිහලා මේක චක්‍රයක් තියෙන්නේ. මේ ජල චක්‍රය අපේ තිබුණු ස්වාභාවික ජල චක්‍රය මේක නැති කරේ කවුද? මේක ඇයි වතුර ටික අපිට මේ වතුර ටික විනාශ කරේ අපි? මේ දැන් අපි වැවක තියෙන අපිට ගන්න බෑ මේ නෙළුම් අලයක් කන්න බෑ. ඇයි කන්න බැරි? ඉස්සර වැවේ අපි පැනලා නටලා නාපු සමහර වැවුවල අපිට දැන් බහින්න බෑ. ඇයි වෙලා තියෙන්නේ? දැන් ඔය ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වතුර ටික විනාශ කරලා තියෙන්නේ. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් වතුර ප්‍රමාණය සීමිත වෙලා තියෙනවා.
දැන් මේකනේ දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඒ සීමිත එතකන ඒ අර විනාශ වෙච්ච වතුර ටික තමයි මෙයාලා මේ එක ක්‍රම දාලා ක්ලෝරීන් දාලා තව නොයෙක් ක්‍රම දාලා මේ වතුර ටික අපිට පිරිසිදු කරලා දෙන්නේ. දැන් ඔතන තමයි ප්‍රශ්නේලා තියෙන්නේ. ඇත්තටම අපි ওই වෝටර් බෝඩ් එක කියන වියදම ලොකු ගාන අර මෙතුම කිව්වාගේ යන්නේ ඔය රසායනික ද්‍රව්‍ය වලට නම් මේක කරන්න අපි මේක ස්වාභාවික මේ කෘෂිකර්මයේ දියුණු කරොත් අපිට මේ රසායනික පොර වැටෙන්නේ නැහැනේ. මේ වතුර ටික ඉබේම අපේ පිරිසිදු වෙනවනේ. දැන් කොරෝනා කාලේ උනේ ඒකනේ. අර අච්චර කොළ පාට අර මෙතන තිබුණු වතුර ටික ලස්සන නිල් පාට වුණා. ඇයි මේ ස්වාභාවික වෙන චක්‍රයටයි අපි බලපෑම් කරන්න මේක. අපිම මේක විනාශ කරලා අපිම මේක දැන් ක්ලියර් කරන්න මෙච්චර ගණක් කරන්න එපා කියන්නේ. හොඳයි අපි නැවතත් එමු අපේ ප්‍රශ්නයට මට කියන්න. වගාව සඳහා ජල කළමනාකරණය කොහොමද අපි කරන්නේ? දැන් අපි දැන් ඒ වතුර ටික එතන ඒක තමයි අපි මේ කාබනික මේ වගාව දියුණු කරනකොට වෙන්නේ මේ ක්‍රමක්‍රමයෙන් අර වාණිජ්‍යව කරන ඒ වගාව ඇත්තටම ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනකොට ඒක ඇත්තටම අඩු වෙනෝනේ. ඒ අරහා වෙන්නේත් අපිට මේ පරිසරයට වෙන මේ වතුර ජල නාස්තිය අඩු වෙලා යනවා. නමුත් අපිට මෙතන තියෙන්නේ මම ඒක තමයි මේක ඉස්සෙල්ල කරන්න ඕන. කරනකොට අත්දැකීමෙන් එන්නේ. අපිට වතුර ගහකට ඕන කියන එක අපි ඒක නෑ කියන්න බෑ ගහක් හදන වතුර ඕන. නමුත් මේ වතුර ටික කළමනාකරණය කරගන්න අපිට පුළුවන්. නොඑක් ගහකට අනවශ්‍ය වැඩිම වතුර විශේෂයෙන්ම දැන් කොළඹ ගත්තොත් මම අත්දැකීමෙන් කියන්නේ කොළඹට දවස් සාමාන්‍යයෙන් දැඩි පෑවුම් කාලා එන්නේ නැහැ. මේ නාගරීකරණය වෙච්ච මේ ප්‍රදේශයේ ටිකේ ගොඩක් වහිනවා. දැන් සමහර මම මාස 2 වතුර නොදා තියෙනවා. ඔක්කොම වැහිදලෙන් විතරයි පාවිච්චි කරන්නේ. මේ ඒ වතුර බිල මට ඇත්තටම එහෙම වෙනස් වීමක් කවදාවත් දැනලා නැහැ. මොකද මේ වතුර කළමන අපිට මේක පුළුවන් මේක අපි විශේෂම හොඳ මේ ඉරිගේෂන් සිස්ටම් එකක් අපි පාවිච්චි කරන්න ඕන. සමහර ඒවට බින්දු වතුර වැටෙන දේවල් දෙනවා. බින්දු ජල සම්පාදනය. ජල සම්පාදනය. එතකොට මේක නාස්තිය අවම කරලා කළමනාකරණය තමයි තියෙන්නේ. මේකටත් අපිට නොඑක් මේ ගෙවතු වගාවට ක්‍රමවේද තියෙනවා. වැඩි නෙවෙයි. දැන් මම ඇත්තටම ප්‍රායෝගිකව හිතාගෙන යනවා. දැන් මට දැන් කොරෝනා කාලේදී මට කොළඹ ඉන්න බැරි වුණා. මම ඒ වෙලාවේ මගේ ගම් ප්‍රදේශයට ගියා. එතකොට මේක ලොකු ප්‍රශ්නයක් ආයි. දැන් මේ වගාවට වතුර. දැන් මම ඔක හිතලා දැන් ඒක අපිට පුළුවන් මේක දැන් සාමාන්‍යයෙන් අපිට අපේ ස්මාර්ට් අපේ ෆෝන් එකෙන් පාලනය කරන තත්ත්වයට අපිට අරන් දැන් මම මේක හිතලා දෙපු දෙයක් මේක දැන් මම ක්‍රියාත්මක කරගෙන යනවා. මම දන්නවා මේක සාර්ථක වෙනවා කියලා. අපිට මේ වතුර ටික ඒ ටික අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන්. අපිට මේ තියෙන නව තාක්ෂණය භාවිතා කරලා. එතකන මේක විශේෂයෙන්ම තියෙන්නේ වගාවේ මේ වතුර ටික හරියට කළමනාකරණය කරලා අපිට භාවිතා කරොත් අපිට ඒක කරගන්න පුළුවන්. ලොකුම ප්‍රශ්නේ මෙතන නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ වතුර ටික දැන් අපි මේ වගා කිරීම අර අපි මෙහෙම පටන් ගත්තොත් අන්න අර වාණිජව ලොකු අර වෙන වතුර ටික විනාශ වෙන දේ නැති වෙන දේ විතරයි වෙන්නේ. අනිත් එක අපිට එන වතුර ටිකේ වුණත් අපිට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මම හොඳ අධ්‍යයනයක් වෙන අපි දැන් අපේ මං ගමේ මගේ මලස්මුල ගම් ප්‍රදේශයේදී වගා කරන අපේ ගෙදර ඒ වතුරවල එතන තියෙන ගහකට වතුර ටික වැටුනම මෙතන මේ වතුර ඒ වතුරනේ වැටෙන්නේ. මොකද වතුරවල තියෙන ක්වොලිටි එක ලොකු වෙනසක් තියෙනවා මෙතන. ඒ දේ මොකද හොඳම උදාහරණය අපි මේ බෝතල් වතුර ගත්තම බෝතල් වතුරේ තාමත් තියෙන නිෂ්පාදිත දිනය මේ කල්ලි කුත්වීමේ දිනය කියලා. අපිට කවදාවත් අපේ ගෙදර අවුරුද්දට අලය කරන්න තාත්තා හදන වතුර බෝතලේ ඊළඟ අවුරුද්ද වෙනකොට අර වතුර ටික එහෙමමයි. ඒක තමයි මේ වතුර ටිකේ වෙනසක් තියෙනවා. නමුත් මේ ටික මේ වෝටර් බෝඩ් මේක ඕනේ නැහැ. අපිට මේ ස්වාභාවික ජල සම්පත ගන්න ක්‍රමයකුයි අපි හදා ගන්න ඕන. ඉතින් මේ වතුර ටික අරගෙන අපි කරන්න හදන්නේ ඒ තැන්තර ගේන්න ඒකට සහයෝගයක් දෙනවා මිසක් ඒක කරන්න එපා කියලා තවත් ආගාදරය අනේක නෙමෙයි කරන්න ඕන. හොඳයි උදේ මහත්මයා මේ අපේ ජන සමාජය තුළ අපේ සංස්කෘතිය තුළ අපේ පැරැන්න අපේ ගෙදර ගහේ හැදෙන කොස් ගෙඩිය පොලොස් ගෙඩිය එහා ගෙදරත් එක්ක බෙදාගත්තා. අපේ කුඹුරේ හැදෙනවා නම් රතු වී ටිකක් රතු හාල් ටිකක් එහා ගෙදර අයටත් දුන්න අපි. එහෙම ජන කොට්ටාශයක් මේ විදිහට තමන්ගේ ගෙවත්තේ හැදෙන ගහක පැලයක දෙයක් පරිභෝජනය වෙනුවෙන් අසල්වාසීන් එක්ක බෙදා ගැනීම තුළ මේ දේවල් දරුවන් දැකීම තුළ අපිට වෙන්නේ මොනවද ලැබෙන්නේ මොනවද මේක යහපත් දෙයක්ද සාධනීයයිද? දෙන්න නම් අපිට තියෙන්න ඕන. තියෙන නම් අපි හදා ගන්න ඕන. පැහැදිලි. දෙන්න නම් අපිට තියෙන්න ඕන. තියෙන නම් අපි හදා ගන්න ඕන. හදා ගන්න නම් දෙන්නේ කනබුන දෙයක් නම් කනබුන දේ හදා ගන්න ඕනේ. ඒක නැවත කරකවල ගත්තොත් එන්න කන දේවල් ගත්තොත් බෝගනේ, බොන දේවල් ගත්තොත් බීමනේ, ප්‍රධාන වශයෙන් වතුරනේ. මං කියන්නේ දැන් අපිට ඇඟට සුදුසු වතුර ටිකක් දෙන්න පුළුවන් ආයතනයක් කියන්නකෝ.
ආයතන නම් සබා දහම විතරයි. වෙන කිසිම ආයතනයකට ඒක කරන්න බැහැලි. මම කියන්නේ දැන් අපේ ඇඟට ක්ලෝරින් මිශ්‍ර වතුර ගන්නකොට අපිට හොඳ නෑ වගේම අර චාමර මහත්මයා කියන්නේ මේ අපේ තියෙන ගතිගුණ හොඳ නරක සියල්ල ගස්වලක් තියෙනවා කියලා. ගසුත් කැමති නෑ ක්ලෝරින් මිශ්‍ර වතුර ගන්න. මම කියන්නේ අපේ ජලය අපිට දෙන ආයතනයට පුළුවන් නම් මේ ඇත්තටම ක්ලෝරින් නැති වතුර දෙන්න ක්‍රමයක් හදන්න. දැන් අපිට සබ්ජෙක්ට් එකක් තියෙනවනේ ජල කළමනාකරණය කියලා. ඒක ලොකු සබ්ජෙක්ට් එකක් දැන්. හැබැයි ජල කළමනාකරණය කිසිම තැනක උගන්වන්නේ මේ ජලය වැඩි කරගන්නේ කොහොමද කියලා. ජලය වැඩි කරගන්න නම් ගස් වවන්න එපේ. ජල කළමනාකරණය කොතනකවත් උගන්වන්නේ ගස් වවන්න කියලා. අපේ සබ්ජෙක්ට් එක our subject is water management. මෙහෙම කෑලි කඩා ගත්තන් පස්සේ මුකුත් නැති වෙනවා. ඒක අර ડોක්ටර් කෙනෙක් ළඟට heart specialist වෙනමයි. eye specialist වෙනමයි. ඔයගේ වෙනවා වගේ වැඩක් මෙතන වෙන්නේ. එතකොට අපි කතා කරන්න ඕනේ සමස්තයත් එක්ක මිසක් කෑල්ලක් කඩාගෙන නෙමෙයි. එහෙම නැතුව කතා කරද්දී ලංකාවේ ජල සම්පාදනා ජලාපවාහන මණ්ඩලයට පුළුවන් නම් ඔය මේ රජයේ අත්හැර දමූ වැඩකට ගන්න නැති රිසර්වේෂන්ස් වල පැල වගා කරන්න, ගස් වගා කරන්න අපිට ඔච්චර ක්ලෝරින් දාන්න නැතුව වතුර දෙන්න පුළුවන් සාමයේ ජල සම්පත රැක ගන්න පුළුවන්. හැබැයි වෝටර් බෝඩ් එක කියන්නේ නෑ. ඒක ප්ලාන්ටේෂන් වැඩක්. අපිට අදාළ නෑ. මෙතනයි දුලාශි ප්‍රශ්නේ තියෙන්නේ. සමස්තය කෑලි වලට කැඩීමේ ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඔය ශ්‍රම විභජනය සහ විශේෂීකරණ ප්‍රාගුණ්‍ය කියලා කෙහෙල් මලක් ගෙනාවා. ඒක මේ කාර්මික විප්ලවයත් එක්ක හෙට හොඳයි. මෙහෙට අවශ්‍ය නැහැ, මෙහෙට ගැලපෙන්නේ නැහැ. දැන් මං එන්නම් ඔබ අහපු එකට. අපිට දෙන්න නම් අපිට තියෙන්න ඕනේ. අපිට තියෙන නම් අපි හදා ගන්න ඕනේ. එහෙමනම් අපි හදා ගන්න ඕනේ මෙහෙට සාපේක්ෂවනේ. දැන් අපි උදාහරණයක් හිට ගත්තොත් එහෙම එස්කිමෝරේ ගයක් හදන්නේ ලංකාවේ ගයක් හදන විදිහට. ඒ පරිසරයට සාපේක්ෂවනේ ගේ හදන්නේ. එතකොට අපි මෙහෙ දෙන්න නම් අපි හදා ගන්න ඕනේ මෙහෙට සාපේක්ෂව. මෙහෙට සාපේක්ෂව හදාගන්නදී අපිට කල්පනා කරන්න වෙන එකම එක කාරණාවයි තියෙන්නේ මෙහෙට සාපේක්ෂව ඉර කොහොමද? මෙහෙට සාපේක්ෂව ඉර පායන විදිහත් එක්ක මෙහෙට සාපේක්ෂව ගෙවල් හදන්නේ කොහොමද? මම හැමතිස්සෙම කියන්නේ මෙහෙට සාපේක්ෂව ඇඳුම් අඳින්නේ කොහොමද? මෙහෙට සාපේක්ෂව කෑම බීම හදාගන්නේ කොහොමද? මේ සියල්ල ෆුඩ් කල්චර්, ඩ්‍රෙස් කල්චර්, කන්ස්ට්‍රක්ෂන් කල්චර් මේ සියල්ල ඉර පායන විදිහත් එක්ක තීරණය කරන්න ඕනේ. එතකොට දැන් අපි අපේ ගෙවත්තේ වගා කරන්න ඕනේ මෙහෙට ගැලපෙන දේවල්. මම චාමර මහත්මයා ඉස්සරහ තියාගෙන කියන්නේ මේ කතාව. මෙතුමා පහුගිය කාලේ ඔය කොරෝනා ඇඳිරි නීතියත් එක්ක මේ දැන් මේ අපි ගෙවතු වගාව පොප් අප් කරද්දී අපි මයිසූර් පරිප්පු හිටවන හැටි කියනවා. ලංකාවේ කිසිම තැනක මයිසූර් පරිප්පු හිටවන්නේ නැහැනේ. ඇට නැහැනේ. චාමර මහත්මයා ලියනවා පරිප්පු ගේන්න. ගෙලල්ලා කොලේක එලන්න කියලා ෆොටෝස් අරන් බෙන්න මෙන්න මේ තියෙන ඇට. මෙන්න මේ ටික මෙහෙම කරාම පැල වෙනවා කියලා. ඔබද මේ විශ්වාස කරන්න සතියක් යද්දී සමාජ ජාලාවල කතා කරනවා අර මේවා වෙන් කළා පැල මෙන්න මේ අර මුගුරු ඇදිලා කියලා. මම මෙතුමට කෝල් එකක් දාලා ඇහුවා මම දැනගෙන හිටියේ හරි අපූර්ව වැඩන්නේ කියලා. මමත් දැනගෙන හිටියේ නෑ කිව්වා. හැබැයි දැන් අපිට සිද්ධ වෙනවා කියව මෙහි මයිසූර් පරිප්පු නැත්තම් නැවුලින් එන්න නැත්තම් මයිසූර් පරිප්පු වගා කරන්න. මේක සාර්ථකද නැද්ද දන්නේ නැහැ. හැබැයි පෘථිවි කේන්ද්‍රවාදයේ ඉඳලා තමයි සූර්ය කේන්ද්‍රවාදයට ගියේ. පෘථිවි කේන්ද්‍රවාදයේ ගැල්ලියෝ කියද්දි මිනිස්සු පිළිගත්තා. හැබැයි ඒක වැරදි. පස්සේ නිකොලස් කොපර්නිකස්ලා කියපු සූර්ය කේන්ද්‍රවාදයට ගියා. දැන් මේ සීළු සැටලයිට්ස්න් ඔය හැමදේම තියෙන්නේ සූර්ය කේන්ද්‍රවාදයට අනුව. ඒතර මෙතුමා අර කියපු වැඩේ මිනිස්සු ගත්තා. අන්න දෙනවා. තමන්ගේ මොලේ අර නැචුරල් ඉන්ටෙලිජන්ස් එක දෙනවා. එහෙම දුන්නන් පස්සේ අනිත් අය මේක ගන්නවා. අපි දැනගෙන හිටියද දුලාශි? මම දැනගෙන හිටියේ නෑ තක්කාලි අතුවලින් පැල කරන්න පුළුවන් කියලා. මම දැනගෙන හිටියේ නැහැ මේ අනෝද කොළවලින්
අලිගැට පේර කොළවලින් කැඳ හදනවා කියලා. මම දැනගෙන හිටියේ නෑ. නමුත් පහුගිය කාලේ මා පුදුමාකාර කෑම සංස්කෘතියක් මතුවුණා. භෝග සංස්කෘතියක් මතුවුණා. බීජ සංස්කෘතියක් මතුවුණා. අපේ ඉස්සරහා ගෙදර අක්කලගේ ගෙදරට ගෙරල්ලා දඹලයට දුන්නම අක්කලගේ ගෙදරට අවශ්‍ය දඹලයට ටික තියාගෙන ඉතුරු ටික මල්ලි මේක තියාගන්න තව කාට හරි උනන් දෙන්න. මට දඹලයට 15ක් විතර දෙනවා. මගේ ගෙදරට දඹලයට 5ක් 6ක් 7ක් ඇති. මං එහා ගෙදරට දෙනවා. මේ තමයි නැචුරල් ඉන්ටෙලිජන්ස් ක්‍රියාත්මක වෙනකොට අපේ ඔළුවේ ඉඩ වැඩි වෙනවා. මං හැමතිස්සෙම කියනවා මම වාහනයෙන් යනකොට මගේ ගෙවල් පාර කවුරු හරි ඉස්සරහා පයින් යනවා නම් මට යාව මගේ වාහනේට දාගන්න සීට්ස් වල ඉඩ තිබ්බට මදි. මගේ හිතේ ඉඩ තියෙන්න ඕනේ. මේ ඔබ කියන අපි අරගෙන අපි අනිත් එකට දෙන්න නම් මගේ අතේ නෙමෙයි උවමනාව තියෙනුනේ හිතේ. උදාහරණය තමයි ලංකාවේ මයිසූර් පරිප්පු පැලවෙන්නේ නැහැ. හැබැයි චාමර ප්‍රසන්න කොටුවකු මහත්තයා ලංකාවේ මිනිස්සුන්ට මයිසූරට මෙන්න මේවයි පැල කරන්නේ මෙහෙමයි කියලා පෙන්නුවා. දැන් එතකොට බුද්ධි මහත්මයා වගේ අය තුලා මේක එක්ස්පෙරිමන්ට්ස් කරලා ඒ සබ්ජෙක්ට් වයිස් මේ වැඩේ කරගෙන යයි. හැබැයි මේ දාණය දීම අපිට දැනෙන්න නම් අපි අර වැටවල් නැති thinking style එකකට යන්න ඕන. ඒක තමයි natural intelligence. මේ දහමත් එක්ක සබහා දහමත් එක්ක ඉන්නකොට දැන් උදාහරණයක් හැටියට ඇත්තටම අපේ වත්තේ ගෙඳ තිබ්බේ නැහැ. මම මගේ වයිෆ්ට කියනකොට ගෙඳ ගැන මගේ වයිෆ් ගෙඳ මතක නැහැ හෝ අඳුරන්නේ නැහැ එක්ක වෙන නමකින් වෙන්නේ නැති එයාලගේ වල කියන්නේ. මම ජාමර මහත්මයා දැන් ඔය පොඩි පොඩි වගා කරනවනේ. දවසක් ටිකක් මට තේරෙනවා අමුතුයි දවස් දෙක තුනක් බලලා මෙන්න ගෙඳ පැලයක්. මම වයිෆ්ට පෙන්නුවා මම කිව්වා මෙන්න මේ තමයි ගෙඳ. කොහෙන්ද පැලුනේ කියලා මම දන්නේ නැහැ. මෙච්චර දවසක් අපේ වත්තේ ගෙඳ තිබ්බේ නැහැ. හැබැයි මම අර ගෙවතු වගාව මේ පුංචියට කරගෙන යද්දී කොහෙන් සතෙක් ඇවිල්ලා වර්චස් දාලා පැලුණාද කොහොම ආවද කියලා මම දන්නේ. දැන් මගේ වත්තේ ගෙඳ පැල තියෙනවා. එතකොට මම ස්වභාව ධර්මයත් එක්ක එකතු වෙනකොට ස්වභාව ධර්මය මට දේවල් දෙනවා. මම දුලාසිට ආශිර්වාද කරනකොට දුලාසිගේ හිතෙන් මට වෛරයක් එන්නේ නැහැ. දුලාසි දන්නේ නැහැ මම ඔබට ආශිර්වාද කරනවා කියලා. හැබැයි ඔබගේ හිතෙන් මට අකපක නැහැ. මොකද අපේ ෆ්‍රීකවන්සි එක සෙට් වෙනවා. මේක තමයි එනර්ජි, ශක්ති සහ පදාර්ථ කියලා කියන්නේ. මේ භෞතිකයේ පදාර්ථ වලින් ගත්තට එනර්ජි කියලා එකක් තියෙනවා, ශක්තියක් තියෙනවා. මං දුලාසිට මගේ හිතෙන් ආශිර්වාදයක් කරනකොට ඒකේ මමත් පිපෙනවා ඔබත් පිපෙනවා. හැබැයි අපි දෙන වචන වලින් කතා කරනකොට අපේ ෆ්‍රීකවන්සි එක එකට එකතු වෙනවා. මම ගෙවත්තේ වගා කරනකොට මගේ ගෙවත්තට කොහෙන්ද ගෙඳ පැලයක් එන්නේ? අන්න මේ ස්වභාව ධර්මවල ෆ්‍රීකවන්සි එක ඒ සංඛ්‍යාතය හමු වෙනවා. මගේ ඉස්සරහා ගෙදර අක්කට මට බීජර ටිකක් දෙන්න හිතෙන්නේ අන්න අපේ ෆ්‍රීකවන්සි එක එකතු වෙනවා. මම වගා කරපු දෙයක් ගෙදරට කවුරු හරි ආමසාමේ පැපල් ගෙඩිය මේවා මේ පෝර මොකුත් නැහැ කඩලා දෙනකොට අපි දෙන්නගේ ෆ්‍රීකවන්සි එක එකතු වෙනවා. එතකොට ඒ ගෙදරත් ආස කරනවා අපේ ගෙදරට කවුරුනෝ ගෙඩියක් ගහෙන් කඩලා පැපල් ගෙඩියක් දෙන්න ගෙඩියක් වෙන පුතේ තියාගන්න කියලා. එයා අපේ ෆ්‍රීකවන්සි එකට සෙට් වෙච්චි අපි ඔක්කොම එක ළඟ සුසර වෙනවා. එක ශරෙන් සුසර වෙනවා. එන්න ඒ සුසර වීම තමයි මේ ගෙවතු වගාව හරහා හිමීට නමුත් අර කෙටි කාලයක් ඇතුලේ සාපේක්ෂ වේගකින් පැතිර ගියේ. ඒ සුසර වීමට තමයි අර වෙන මොනවද ටෙක්නිකල් බැරියර්ස් ඇවිල්ලා මේක બ્લોක් වෙලා ආයිමත් අඩපණ වෙන්න ගත්තේ. මේ වැඩසටහන ඇතුලේ චරණ ආයතනම අතිශය ගෞරව කරනවා. මේ තමයි ජනමාධ්‍යයේ කාර්යභාරය. හිතනවා නම් දැන් උදය දේවා මුල නිකන් නොගැලපෙන වචනයක් කිව්වා කියලා කාටම අත් දෙක උස්සා සොරි කියන මං සූදානම්. හැබැයි ඒකටත් මට මේ ආයතනයේ අවසර දෙනවනම් හැබැයි ඒකෙන් මේ දහමට මේ පරිසරයට මේ ජීවත් වෙන ඉපදිච්ච අලුත් මේ පොඩි දරුවන්ගේ ඇඟට අහිතක් නොවනවනම් අපෙන් දරුවන්ට වෙන්නේ අහිතක් නම් පරිසරයට වෙන්නේ අහිතක් නම් අර ඔබ කියපු අනකාට දෙන වැඩේ දෙන්න වෙන්නේ විෂ දෙන්න වෙන්නේ වෛරය. නමුත් අපිට අල්පේච්ඡ වෙන්න පුළුවන් නම් අපිට ලද්දෙන් සතුට වෙන්න පුළුවන් නම් අපිට තියෙන සම්පත් වලින් අපි අපේ ජීවිත හැඩ කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ලද දෙයින් සතුට වෙන්න. එහෙම ලද දෙයින් සතුට වෙන්න අපිට තියෙන පුංචි ඉඩේ අපිට තියෙන පුංචි පසේ වැඩක් කරගන්න අපිට පුළුවන් නම් ඔබතුමිය බලන්න
තව අවුරුදු 5ක් යද්දී මේ රටේ දැවැන්ත පරිමාණයෙන් මිනිස්සු ඕගනික්ස් වලට යනවා. ඕගනික්ස් නවත්තන්න කරන වැඩක් කියන්න. ඔබතුමී ප්‍රශ්නේ මේක හරියටම ගැලපෙනවා. දැන් සාමාන්‍යයෙන් බුද්ධිමාත්මයා දැන් ඔය ඕගනික් දාලා අපි කියන්නේ වසවිෂ නැති එළවලු ගණන්නේ. කොහොමද ගණන් වෙන්නේ? ඔය වසවිෂ පොර ගණන්නේ. එන වසවිෂ දාපු එළවලු ගණන් වෙන්න ඕනේ. ගොම ටික දැම්මම ගොම ටික ෆ්‍රීනේ. ගෙදර දැන් පහුගිය කාලේ අපි දන්නවනේ දැන් ඔන්න ආයේ පාරවල කුණු ගොඩවල් තියෙනවා. පහුගිය කාලේ කුණු ගොඩවල් තිබ්බේ නෑනේ පාරවල. පහුගිය මාස තුනේ ෆැන්ඩමික් එකේ කර්ෆියු දාලා තියද්දි අපේ කුස්සියේ කුණු ටිකෙනුත් අපි වැඩ ගත්තා. අපේ පැල ටිකට දැම්ම කුණු නෑ. නගර සභාවේ ට්‍රැක්ටර් නවත්තලා නගර සභාවේ පාරවල කුණු නෑ. ඉස්සරහා shopping bag වල මුකුත් තිබ්බේ නෑ. ඇයි ඒ? මෙන්න බලන්න මේ ලයිෆ් සර්කල් එක ඇතුළට අර ඩේලි රූටින් එක එකතු කරලා මේ නැචරල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරන මිනිසුන්ට කුණු කියලා જાතියක් නැහැ. ඒ කුණු ටිකත් අපිට පොහොරක්. අපි අවුරුදු නැකතට කුණු මුත්ත පුදනවා කියලා කුණු ටික අරන් ගිහලා කොහේ හරි වත්තේ ගහක් යට දාලා මේකට වැන්දයි. සීල සත්‍ය නිතුකෙත මේකේ බැක්ටීරියා තියෙනවා. මේකේ සුද්ධ ජීවීන් ඉන්නවා. හරිද? එතකොට අපි මේ කුණු ටික පහුගිය මාස 3 ගෙදර ඉතුරුෙන් ටික පැලවලට දැම්මා. දොඩම් ගෙඩියක ලෙල්ලත් කෑලි කෑලි වලට පැලවලට දැම්මා. කෙහෙල් ගෙඩිය ලෙල්ල අරගෙන කතුරෙන් කපලා පැලවලට දැම්මා. කෝ කුණු? මෙන්න දාණය. මෙන්න දාණය. මේ කොච්චර වටිනාකම් එක්ස්ප්‍රෙස් කරගන්න පුළුවන් දේවල් අපි කුණු ටට්ටරියට දාලා තියෙන එතකොට. ඒ නිසා මේක ඇතුලේ දහමේ කියපු සියලු දේ ප්‍රායෝගිකව ඉෂ්ට කරගන්න ඕන නම් කෙනෙකුට පන්සල් යනවට වඩා ගෙවතු වගාව කරන්න ගෙදරට වෙලා බුදුන් වහන්සේගේ හරි ජේසුස් වාසක දහම ගැන සබදාමනේ. මේ පන්සලේ අපි ගිහිලා කරන වැඩේ පන්සල් යන්නේ නැතුව ගෙවත්තක් වගා කරන්න. අරිට වඩා මහානුභාව සම්පන්නයි මහත්ඵල මහානිසංසයි. මම මේ කියන්නේ වචන නෙමෙයි මේවා වැඩ. එදා බුදුහාමුදුරුවෝ කියන්නේ වැඩක් ලෝකෙට දීපු කෙනෙක්. මේ නායකයෝ වැඩක් ලෝකෙට දීපු කෙනෙක්. අන්න ඒ වැඩේ ගේ ඇතුලේ වත්ත ඇතුලේ තමන්ගේ ගමේ දන්න කියන මිනිස්සු දෙක සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කරමින් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒකට තියෙන හොඳම ක්‍රමවේදය ස්ට්‍රැටජි එක ඉවෙන්ට් එක ගෙවතු වගාව මේක ඇතුලේ තරම් දානයට ඉඩක් වෙන කොහෙවත් නැහැ. හොඳයි. කාලාත්‍රේ කතාබහ තුලින් අද අපි කතා කරේ වවන්නේ දිනන්නමද කියන මාතෘකාව ගැන. සමහර පාඩම් තියෙනවා. ඒ පාඩමක් විදිහට පොතකින් අපිට ඉගෙන ගන්න බෑ. ඒ පාඩම් ඉගෙන ගන්න ඕනේ අත්දැකීම් තුලින්ම තමයි. අද කතා කරපු මාතෘකාවත් ඒ වගේ. අපි මේ කතා කරපු දේවල් වල අත්දැකීම් ඔබට ලබා ගන්න වෙන්නේ ඔබේ ගෙවත්ත තුලදී. ගස් හිටවන එක නැත්නම් ගෙවත්තේ වගා කරන එක ඔබ හිතාගෙන හිටියනම් අද වෙන තාක්කල් ඔබේ පසුම්බියේ මුදල් ඉතුරු කර ගැනීම වෙනුවෙන් කරපු දෙයක් කියලා එහෙම හිතුව එක වැරදි නෑ. මොකද හුස්ම ගන්න ඔක්සිජන් ඕනෙමද කියලා හපු අයත් අපි අතර හිටපු නිසා අපි සූදානම් වෙනවා අද දවසේ වැඩසටහනෙන් සමුගෙන යන්න කලින් මම ඔබතුමා ළඟට එනවා. නිර්මාණ ශිල්පියෙක් විදිහට නිර්මාණ ශිල්පීන් කියන්නේ බොහෝ වෙලාවට ලතෙත් හදවත් තියෙන හරි සංවේදී මිනිස්සු. වගාව තුලින් කෙනෙක්ගේ ජීවිතයට ලබා ගන්න පුළුවන් දේවල් කීපයක් මට පුංචි වෙලාවක් විතරයි තියෙන්නේ කියන්න. පරිණ කාරණය තමයි අර මේ වතුරේකට චූටි කතාවක් කියාගෙනම එන්නම් කතන්දරේ. පුංචි වෙලාවයි හැබැයි අපිට තියෙන්නේ. අපි කාපු කෙහෙල්ලෙල්ල එය මේව ටික විසි කරේ අපේ පාත්තියට. ඉඳුල් වතුර ටික විසි කරේ පාත්තියට. ඒක අපිට දැන් අමතක වුණාට එතකොට ඔය කියන ජලය ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි එක මේ ජීවිතයට වගාවෙන් ලැබෙන කළමනාකරණය. දෙක තමයි ලෝකයේ අපි කොහොම කතා කරත් අපි මේ බුද්ධික මහත්තයලා මේ හැමෝම වවන ගස් ඇතුලේ තමයි 38ක් කාබන් විමෝචනය සිද්ධ වෙන්නේ. ගෙඩි ගන්න මල් බලන්නම නෙවෙයි ඔක්සිජන් වලට ගස් වවන්න. මොකද Taman ණයයි හුස්ම ගන්නව නම් අද වෝටර් බෝඩ් එක වගේ හෙට හුස්ම බෝඩ් එකක් අපේ රට ඇතුලේ නොදා ගන්න බීජිං වලට වෙච්ච වැඩේ අපිට නොෙන්න ඉන්දියාවේ නවදිල්ලි වලට වෙච්ච වැඩේ අපිට නොෙන්න ගස් වවන්න. පොකට් එක අනමනන් දේවල් නෙමෙයි. Taman
උපන් පොළවට උපන් බිමට ණය ගෙවන්න ඒක තමයි මං හිතන්නේ හොඳම දේ. ඉන් එහා දෙයක් නැහැ. හොඳයි. හිතවතුනි හැමදාම කාලාත්‍රේ කතාබහ වැඩසටහනින් අපි බොහෝ දේවල් කතා කරා. බොහෝ දෙනෙක් කතා නොකරන දේවල් සම්බන්ධව කතිකාවතක් ඇති කරා. හැබැයි අද වැඩසටහනෙන් අපි ඔබට කතා කරන්න දෙයක් ඉතුරු කරේ නැහැ. අද වැඩසටහනින් අපි ඔබට කරන්න දෙයක් ඉතුරු කරා. ඒ වෙනුවෙන් අපි වැඩ කරමු. සූදානම් වෙන්නේ වැඩසටහන අවසන් කරන්න. ඊට කලින් මේ හරවත් මාතෘකාව තවත් අර්ථවත් ලෙස අපිට පහදන්න එක්කාසුණු අපේ විද්වත් මණ්ඩලය මතක් කරන්න ඕනේ. මුලින්ම අපිත් එක්ක එකතු වුණා ජ්‍යෙෂ්ඨ උපදේශක මානව හැකියා පුහුණුකරු උදයා දේවමුල්ල මහත්මයා. ඒත් එක්කම අපිත් එක්ක එකතු වුණා ඉංජිනේරු පරිසරවේදී බුද්ධිමංගල මහත්මයා. ඒත් එක්කම නිර්මාණ වේදී චාමර ප්‍රසන්න කොඩිතුවක්කු මහතා. තිදෙනාටම බොහොම ස්තුතියි. ආයුබෝවන්. ඉස්සර කතාවට කිව්වේ මැරෙන්න ඕනේ රටට ණය නැති මිනිස්සු විදිහට කියලා. අපි උපන් බිම අපේ රට මේ රට අපේ දරුවන් වෙනුවෙනුත් රැක ගන්න ඕනේ. ඒ වෙනුවෙන් මහා සංවිධාන හදලා අනපනත් කෙටුම්පත් හදලා ලිප්ටන් වටරවුමටත් ගිහිල්ලා සටන් කරලා අපේ රට රැක ගන්න ඕනේ නෑ. රට රැක ගැනීම වෙනුවෙන් මේ ලස්සන පරිසරය රැක ගැනීම වෙනුවෙන් අපිට බොහොමයක් දේවල් කරන්න පුළුවන්. උදේ මහත්මයා මේ අදත් පැලයක් අරන් ඇවිල්ලා තියෙනවා. මේක මේ අරන් ආවේ ඔබේ බ්‍රෑන්ඩ් එක හදන්නද නැත්නම්? මගේ බ්‍රෑන්ඩ් එක කියන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඒක උදේ දේවමුල්ල කියලා එකක් නෑ. හොඳයි. අවශ්‍ය නැහැ. හොඳයි. එහෙමනම් මේ පැලේකුත් අරන් ඇවිල්ලා තිනවා. අපිට දැන් පැලේ හිටවන්නත් තියෙනවා. ඒ නිසා වැඩසටහනෙන් සමුගෙන යනවා. ඔබත් යන්න උදේ අවදි වෙච්ච ගමන් ඔබේ ගෙවත්තට ඔබට රැකියාවට යන්න කලින් ඔබේ ගෙවත්ත බොහෝමයක් දේවල් තිරින කරાવી. හවසට ඔබ එනකනුත් බලාගෙන ඉඳීවි. සෝදානම් වැඩසටහනෙන් සමුගෙන යන්න ප්‍රාර්ථනා කරනවා වෙනදා සුපුරුදු විදිහටම සුපසන් ජයග්‍රාහී දවසක් ආදරණීය ඔබට. ආයුබෝවන්.